නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්විරු අන්තර්ජාල සජීව අවකාශයන් ඔස්සේ සුපුරුදු ලෙසින් ඉරිදා සන්ධ්‍යාවේ අපේ ධම්සභා මණ්ඩපයේ පිණිස පින්වන්ත හැම දෙනාම ඊටාම දයාවෙන් කැඳව ගන්න අවස්ථාව. ඉතින් අපිට අනුකම්පාවෙන් අද දවසෙත් ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ වැඩමවන්නට යෙදුණා ධම්සභා මණ්ඩපයේට. ඉතින් වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමෙද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමිනී අපගේ নমස්කාරය වේවා. ඉතින් කාලය ගෙවෙන ඉක්මන කොතරම්ද කියලා ඊට එරෙහිව ඔබටත් මටත් කළ හැකි කිසිම කාරණාවක් නැහැ. අපි ධම්සභා මණ්ඩපය ඔක්තෝබර් මාසෙත් අවසන් ධම්සභා මණ්ඩපය මේ මාසය තුල ඔබට සමීප කරන. ඉතින් ඒ කාරණාව එහෙම්මම තියෙද්දි ගෙවෙන හැම තප්පරයක්ම හැම විනාඩියක්ම අමිල වටිනාකමකින් පුරව ගන්න අපි කවරනම් වෑයමක නිරත වෙන්න ඕනද කියන කරුණ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන ගෙවන හැම තප්පරයක්ම ජීවිතයට මොනතරම් අත්විසිල්ලක්ද. ඉතින් මේ පිණිස අපි මේ සියලු යායාමයන් මහා සංඝරත්නය ආශිර්වාදයෙන් දරන අවස්ථාව. අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ශ්‍රේණි පෙරේරා, රෝහණ පෙරේරා, ශිරෝමි ජයසේකර, සමන්තිකා වඩුතන්ත්‍රි, නෙළුම් කුමාරසිංහ, සංජීවනී මොරවක සහ කුමුදුනී කුමාරසිංහ යන පින්වන්ත පිරිස සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් කැටුව අපි නැවතත් මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අප හැමදෙනාගේම ආදර ගෞරව නමස්කාරය වේවා. ඉතින් ධම්සභා මණ්ඩපය ආරම්භ කරන්න කාලේ ස්වාමීනි අපට අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාව වැටහෙවා. අවසරයි ස්වාමී. නමෝ බුද්ධාය. පළමු කොට අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, සතියක කාලවකවානුවකට පස්සේ පින්වත් හැම දෙනා ධම්සභා මණ්ඩපයත් එක්ක මේ විදිහට ඒකරාශී වෙන්නේ තමන්ගේ ජීවිතයට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මිහිරි සුන්දර ශ්‍රී සද්ධර්මයෙන් යම් වටිනා අර්ථයක් ඒකරාශී කරගන්න අදහසින් තමන්ගේ ගැටලු ආදිය විසඳා ගන්න අදහසින්. පින්වතුනේ, ජීවිතවල අපි මේ ජීවිත කතාව ගත කරනකොට නොයෙක් ආකාරයෙන් නොයෙක් අවස්ථාවල අපිට එනවා ප්‍රශ්න. අපි මේ ප්‍රශ්න වලට මැදි වෙච්ච ජීවිතයට කියනවා මෙරි මෙරි ජීවත් වෙනවා කියලා. සාමාන්‍යයෙන් හරියට කියන එකක් නේ මෙරි මෙරි ජීවත් වෙන්නේ මේ ජීවිතේ හරි කරදර කියලා. මම හිතන්නේ අද ධම්සභා මණ්ඩපයේදී සුපින්නතුල්ලාට අපි සිදු කරන අනුශාසනාව මේ ජීවිතේ යලි උපන්නා වගේ දැනේ. මෙරි මෙරි ගත කරන ජීවිතේට විශාල සැනසුමක් ඇති කරගන්න ක්‍රමයක් අද අපි මේ සිහිපත් කරලා දෙන්න කල්පනා කළා. ජීවිතය ගැන හිතන්න, ජීවිතය ගැන කල්පනා කරන්න හොඳ ක්‍රමයක්. අපි මේ ජීවිතය ගැන කල්පනා කරන ක්‍රමේ හදාගත්තොත් පින්වතුනේ, ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ගොඩක් ප්‍රශ්න හේතු කරගෙන අපි පටලැවි මෙරි මෙරි ජීවත් වෙන්නේ අපිට හිතන ක්‍රමයේ අහුවෙලා නැහැ. අපේ මහා කරුණික බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහන්න ලැබිච්ච ජීවිතේ අපි හිතන ක්‍රමේ හදාගන්න දක්ෂ වුණොත් අපිට විශාල සැනසෙල්ලක් මේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒ නිසා අද මේ කියා දෙන අනුශාසනාව, අද ඔබට සිහිපත් කරන අනුශාසනාව ජීවිතය ගැන හිතන්න බොහොම වටින ක්‍රමයක්. මේ අනුශාසනාවට පාදක කරගන්න මේ ධර්ම කාරණේ සිහිපත් කරන්න පෙර මම කල්පනා කළා මේ
ඔබට බොහොම අපූරු කතා පුවතක් සිහිපත් කරන්න. මේක සත්‍ය කතාවක්. මේක මේ වර්තමානයේ මේ මෑත කාලීනව සිදුවෙච්චි කතාවක්. මේක උනේ හැබැයි ලංකාවේ නෙමෙයි. මේක සිද්ධ වුණේ විදේශ රටක. කළු ජාතික මිනිස්සුන්ගේ රටක. කළු ඇමරිකානු මවක සහ කළු ඇමරිකානු දරුවෙකුගේ කතාවක් මේක. හොඳට අහන්න. මේකෙන් ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා. පිංගුතුනේ අවුරුදු 14ක වයසේ කළු ජාතික තරුණයෙක් ඔහු වීදි දරුවෙක්. ඒ වීදි දරුවා වීදියේ ජීවත් වෙනකොට යාට මැර කණ්ඩායමකට බැඳෙන්න ආසාවක් ඇති වුණා. වීදි දරුවනේ මහත්තයා. ඒගොල්ලන්ට යම් පැවැත්මක් තියෙන්න එපේ. ඒ පැවැත්ම උදෙසා මේ දරුවට මැර කණ්ඩායමකට බැඳෙන්න හිතක් ඇති වුණා. එතකොට මැර කණ්ඩායමෙන් ඒ කණ්ඩායමට බඳවා ගැනීම පිණිස මෙයාට දුන්න පොඩි පරීක්ෂණයක්. ඒ කියන්නේ මෙයා එක පාස් වෙන්න ඕන. ඒ මොකද්ද? තව කෙනෙක්ව මරන්න ඕන. එහෙමයි ස්වාමී. එතකොට මේ දරුවා තමන් මැර කණ්ඩායමට බැඳෙන අදහසින් අහිංසක තරුණියෙක්ව මරන්න තීරණය කළා. ඒත් අවුරුදු 14ක 16ක වගේ වයසේ තරුණියෙක්ව මෙයා තමන්ගේ උල්පිහියෙන් ඇනලා ඝාතනය කළා. එහෙමයි. එතකොට මේ ඝාතනයත් එක්ක මෙයාව පොලිසියට අහු වෙනවා. මේකේ සම්පූර්ණ මෙයාව උසාවි දක්වා යනවා. නමුත් වයස අවුරුදු 14ක බාල වයස්කාර තරුණයෙක්. මොහු වෙනුවෙන් ඒ රටේ තිබුණු නීති ක්‍රමයේ අනුව මහත්තයා අර නිකන් දැඩි දඬුවම් නෙමෙයි එළඹුණේ. එහෙමයි ස්වාමීනි. මොහුගේ නඩුව කතා කළා. ඒ නඩුව කතා කරනකොට ඒ නඩු කතා කරන ස්ථානයේ අර මිය පරලෝ ගියපු දරුවාගේ අම්මා ඉන්නවා. එහෙමයි. ඒ අම්මා මේ නඩුව දෙස පුදුමාකාර උනන්දුවකින් බලාගෙන හිටියා. නඩු තීන්දුව දුන්නා. අවුරුදු 3කට වර්ෂ 3කට සිර දඬුවම්. වර්ෂ 3කට සිර දඬුවම් ලබා දෙනවා කියලා නඩු තීරණේ නඩු තීන්දුව මේ දරුවාට ලබා දෙනකොට අර අම්මා නැගිටලා ඉස්සරහට ආවා. අර කූඩුවේ මේ නඩු විචාරන්න විත්ති කූඩුවේ ඉන්න ඒ දරුවා ළඟට ඇවිල්ලා මේ අම්මා කියලා තියෙනවා ඇඟිල්ල දික් කරලා මතක තියාගනින් මං ඔබව මරනවා. තමන්ගේ දරුවා මිය ගියපු අම්මා ඒ තමන්ගේ දරුවාව මරපු මිනිමරු අවුරුදු 14 මේ තරුණයාට ඒ අම්මා ඇඟිල්ල දික් කරලා කිව්වා මතක තියාගනින් මං ඔබව මරනවා කිව්වා. එතකොට අර හිටපු පිරිස ඔක්කොම මහතේ කලබල වෙලා. එහෙමයි. ඉතින් කලබල වෙලා මේ දරුවාව ඈත් කළා අම්මවත් දුරස් කළා. මේ දරුවාව ඒ බාල වයස්කාර දරුවන්ව හිරගත කරන ඒ හිරමැදිරියකට යවනවා. ඒ හිරමැදිරියට සාමාන්‍ය බාල වයස්කාර අය නිසා බාහිරින් අයට ගිහිල්ලා හිරකාරයන්ව බලන්න කතා බහ කරන්න අවකාශ තියෙන තැන. එහෙමයි. 6 මාසයක් ගත වුණාට පස්සේ අර අම්මා මේ දරුවාව බලන්න යනවා. විශේෂ අවසරයක් එයා අරගත්තා. සම්පූර්ණ පොලිසියෙන් බන්ධනාගාරයෙන් විශේෂ අවසරයක් අරගෙන මේ අම්මා ඒ දරුවාව බලන්න යනවා. ඒ දරුවා බලන්න යනකොට දරුවට මොන හරි තෑගි අරගෙන යනවා. කණ්ඩ බොණ්ඩ දේවල් අරන් යනවා. එයා වෙනුවෙන් ලස්සන ඇඳුමක් ඒ වගේ දේවල් අරන් යනවා. එතකොට ටික ටික මේ අම්මා ඒත්තු ගැන්නුවා අර දරුවට. ඒ අම්මගේ හිතේ ඒ දරුවා කෙරෙහි තරහක් නැති බව. දරුවා හිමි වුණු අම්මමද ස්වාමී? දරුවා හිමි වෙච්ච අම්මා මාර විත්ති කූඩුවේ හිටපු කෙනාට මං ඔබව මරනවා කියපු අම්මා මේ. එහෙමයි ස්වාමී. ඒ අම්මා දරුවව බලන්න මේ තෑගි භෝග අරගෙන කරුණාව ආදරය දක්වමින් ගියා. එහෙමයි. ගිහලා ටික දවසක් යනකොට මහත්තයා හොඳ හිතවත් භාවයක් මේ අම්මගේ පුතාගේ අතර ඇති වෙලා තියෙනවා. අවුරුදු 3 ගත වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මේ දරුවගේ නිදහස් වීමේ කාලය ලඟ වෙනකොට මේ අම්මා ඒ දරුවගෙන් අහනවා. පුතේ ඔයා හිරෙන් නිදහස් වුණාට පස්සේ දැන් මේ අවුරුදු 14යි. එතකොට හිරෙන් නිදහස් වෙනකොට මෙයා 18ට ලඟ වෙලා. එහෙමයි. හිරෙන් නිදහස් වුණාට පස්සේ ඔයා මොකද්ද ජීවත් වීම පිණිස කරන්නේ? එතකොට මේ දරුවා කියලා තියෙනවා මට එහෙම රස්සාවක් නැහැ. මට රැකියාවක් කරන්න මං තෝරගත්තේ එහෙම පසුබිමක් නැහැ කියලා. එහෙමයි. එතකොට මේ අම්මා ගොඩාක් මහන්සි වෙලා ඒ දරුවා වෙනුවෙන් රස්සාවක් හොයනවා මේ දන්න කියන තැනක.
ඔන්න රස්සාවක් හොඳ රස්සාවක් හොයලා දුන්නා. ඊට පස්සේ මේ දරුවාගෙන් මේ අම්මා අහලා තිනවා දැන් ඔයා මේ රස්සාවේ යෙදෙමින් ජීවත් වෙන්නේ ඔයා කොයි ගෙදරද ඉන්නේ? ඔයාට ගෙදරක් තියනවද? මෙයා වීදි දරුවෙක්. එහෙමයි. දෙමව්පියෝ නැහැ. දන්න කියන කවුරුත් නැහැ. ඒ දරුවා එතකොට කඳුළු හලලා තිනවා. එයාට ඇඬිලා තිනවා. එතකොට අම්මා කියලා තියෙනවා මේ පුතේ ඔයාට යන්න තැනක් නැත්තම් ඔයාට පුළුවන් తాවකාලිකව. ඒ වචනේ තමයි අම්මා මුලින් කිව්වේ. එහෙමයි. ඔයාට යන්න තැනක් නැත්තම් පුතේ తాවකාලිකව ඔයාට පුළුවන් අපේ ගෙදර නවතින්න. මං විතරයි ඉන්නේ. ඔයාට මේ මගේ නිවසේ ඉන්න පුළුවන්. తాවකාලිකව ඔයාට නවයතෙන් දෙන්න මං කැමතියි. එතන මේ දරුවා මේ අම්මත් එක්කම නැවතුණා. දැන් මේ අම්මා තමයි මහත්තයා කොහොම කෑම බීම ටික මෙයාට හදලා දෙන්නේ. ඒතර බලන්න කොච්චර විශ්වාසයක් ගොඩනගෙන්න ඕනද? ඒ අම්මා හදලා දෙන කෑම එක මෙයා කනවනේ. එහෙමයි. දැන් මේ මරනවා කියපු අම්මා ස්වාමීනි දැන් වීදියේ ඉන්න විට අම්මා තාත්තා නැතුව හිටපු දරුවෙකුට අපව සෙනෙහස ලැබෙනවා මේ නොහිතපු තැනකින් නේද? නොහිතපු ආකාරයෙන් මේ දරුවාට ඒ සෙනෙහස දැනුණා. එහෙමයි. ඒ අම්මගේ සෙනෙහස, ඒ අම්මගේ ආදරය පුංචි කාලේ ඉඳලා අවුරුදු 14ක දරදඬු තරුණයෙක් වෙනතෙක් ජීවිතේ නොලැබිච්ච ආදරේ මේ දරුවට ලැබුණා. ඊළඟට මෙයා හොඳ රස්සාවකුත් දැන් කරනවා. මෙයා Tamanටම කියලා මුදල් උපයන වැදගත් විදිහට මුදල් උපයන තරුණියෙක් බවට පත් වුණා. අවුරුදු 18 තරුණයා බවට පත් වුණාම මේ අම්මා දවසක් මේ දරුවාව ඉස්සරහා තියාගෙන කතා කළා. කතා කරලා ඇහුවා පුතේ ඔයාට මතකද නඩු තීන්දුව දෙන දවසේ මං මගේ කටින් පිට කරපු වචනේ මතකද? එතකොට මේ දරුවා කිව්වා මට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. අම්මා ඇස්වල කඳුළු පුරවගෙන කියපු වචනේ මට කවදාවත් අමතක වෙන්නේ. අම්මා මට කිව්වේ මං ඔබව මරනවා කියලා. එතකොට අම්මා කිව්වා හරි පුතේ දැන් මං ඔයාව මැරුවා. එහෙමයි. දැන් මං මේ වැඩේ කරලා ඉවරයි. මං ඔයාව මරලා දැම්මා. දැන් මේ මගේ පුතාව මරපු ඒ දාමරිකයා නෑ. එයා මැරිලා ගියා. එහෙමයි. මැර කණ්ඩායමකට බැඳෙන්න ඕන ඒක තමයි මගේ ජීවිතේ මං ජීවත් වීම පිණිස හදාගත යුතු පිළිවෙල කියලා හිතපු ඒ දාමරිකයා මැරිලා ගියා. දැන් මේ ඉන්නේ මගේම අහිංසක පුතා. ඒ නිසා අදින් පස්සේ ඔයාම මට පුතා වෙන්න. ඔයාම මට පුතා වෙලා මේ නිවසේ ඔයා මයිත් එක්ක ජීවත් වෙන්න. එහෙමයි. අත මේක ඇත්තටම සිද්ධ වෙච්ච කතාවක්. ස්වාමීනි මේ අපිට හරිම විස්මයක් දැනෙන හරිම විස්මයජනකයි මෑත කාලීනව මෙහෙම පුවතක් මේ වගේ සිදුවීමක් සිද්ධ වුණා කියන දේ සත්‍ය සිදුවීමක් විදිහට. එතකොට මේ පුවත මම මේ විදිහට පින්වතුන්ලාට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ පින්වතුනේ අපිට පුළුවන් ඒ විදිහේ දෙයක් අපේ ජීවිතයට ගලප ගන්න. මේ කාරණේ කිව්වේ මේක මතක හිටින්න. එහෙමයි. මොකද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහෙනවා කියලා කියන්නේ මහත්තයා. මිනිස්සුෙකුට පුළුවන් තමන්ගේ පරණ කෙනාව මරලා දාන්න. පරණ කෙනාව මරලා අලුතින් උපදින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ. ඒ නිසා මරලා දාන්න පරණ කෙනාව. පරණ කෙනාව මරලා ඔබ අලුත් වෙන්න. අපිට පුළුවන් මොහොතක් පාසේ මේ ජීවිතේ ගත වෙන හැම මොහොතක් පාසාම පරණ කෙනා අඳුනාගෙන මරලා දාන්න ඔබට පුළුවන්. අපිට වෙන වැරද්ද තමයි පින්වතුනි ගොඩක් වෙලාවට පරණ කෙනාගේ පරණ එක ගැන බලා එහෙම නැත්නම් පිළිණු වෙලා ගියපු දේවල් ගැන බලා අපි ගොඩක් දුක් වෙනවා. එහෙමයි ස්වාමීනි. හරියට තියෙනවනේ මහත්තයා. බණ අහන්න ලැබුණාට පස්සේ මතක් කරගන්නවා අයියෝ මම මේ අකුසල් කළා මේ වැරදි කළා මේ අඩුපාඩු මගෙන් වුණා. ඒක ගැන හිතා හොලනවා මිසක් ගොඩාක් දෙනෙක් දක්ෂ නැහැ. දැන් මං හැදෙන්න ඕන කියලා හදාගන්න. එහෙමයි. දැන් මේක තමයි ක්‍රමය. එහෙමයි. පරණ කෙනාව මරලා දාන්න ඕන. අනේ ස්වාමීනි අවසරයක් ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට ඉදිරියට ඒ දහම් කාරණා විස්තර කරන්න තියෙන අතරේ තවත් කරුණක් විමස ගන්න හිතෙනවා. අර අම්මගේ ක්‍රියාව කෙරෙහි ඒ අම්මගේ ආදර්ශය රට වලට රාජ්‍යවන් වලට නැත්තම් පුරවැසි සියලු දෙනාට අනිකුත් දෙමව්පියන්ට අම්මා අප්පච්චිලාට තරුණයෙක් දිහා බලන්න ඕන කවරනම් ඇහැකින් බලන්න ඕනද කියන කාරණාව පිළිබඳව දෙන ඉංගිය ස්වාමිනේ මේ මනුස්සත්වයේ
අපි ඒ ගැන ඔබ වහන්සේ තව යමක් කියනවා ස්වාමී. ඇත්තෙම මහත්තයා බොහෝම වටින කාරණාවක් මේ කතා පුවතත් එක්ක ඉස්මතු කළේ අපේ දෙමව්පියන්ට වෙන ලොකු වැරද්දක්. අපේ දෙමව්පියෝ ඊළඟට අපේ ගුරුවරු අතින් උනත් මේ වැරදි ස්වභාවය සිද්ධ වෙන්න පුළුවන්. මේක ගැන හොඳ අවධානයකින් ඉන්න. සාමාන්‍යයෙන් දරුවෙක් වැරද්දක් කළාට පස්සේ දෙමව්පියෝ ගුරුවරු ගොඩාක් වෙලාවට සිද්ධ කරන ඒ අතින් සිද්ධ වෙන නොදැනුවත්කම නිසා සිද්ධ වෙන දෙයක් මහත්තයා ඒ දරුවාට යමක් හංවඩු ගහනවා. උඹ මෝඩයා. උඹ කාලකන්ණයා. උඹ හිතුවක්කාරයා. අන්න එහෙම එකක් ඒ ළමයාට ඒ ළමයාගේ ජීවිතේට හංවඩුවක් ගහනවා. එහෙමයි. උඹ මෙහෙම කෙනා. ඒකෙන් තමයි චෝදනා කරන්නේ. ඇත්තටම ඒ දරුවාට නෙමෙයි චෝදනා කළ යුත්තේ. අපිට පුළුවන් නම් ඒ දරුවාට කියන්න උඹ මේ කරපු වැඩේ මොඩයි. උඹ මේ කරපු වැඩේ හොඳ නෑ. ඒ ක්‍රියාවේ අඩුපාඩුව පෙන්වලා දුන්නා නම් මේ ක්‍රියාව සුදුසු නෑ. ඒ ක්‍රියාව නොකර හිටියනම් උඹ හොඳයි. අන්න ඒ කාරණේ පෙන්වලා දෙන්න පුළුවන් නම් අර දරුවන්ගේ ජීවිතවල මානසික බිඳවැටීමක් සිද්ධ වෙන්නේ. එයා අඳුනගන්නේ අඩුපාඩුව වැරද්ද. එහෙමයි. මේකයි හොඳ නැත්තේ. මේක තමයි නොවිය යුතු දේ. මේක උනේ නැත්තම් මං හොඳයි. එයාට ඒ හැඟීම එනවා. එහෙමයි. ස්වාමීනි බැරි වෙලාවත් හරි අම්මා ලෝකේ නායිකාවක් වෙලා හිටියා එහෙමනම් ඒ ලෝවැසියන් මේ මොනතරම් වාසනාවන්ත වෙයිද? මහත්තයා මේ ප්‍රශ්නේ අහන්නේ ඒ අම්මාගේ ආකල්පය එච්චරම හදවතට දැනෙච්ච නිසානේ. එහෙමයි. ඒ අම්මාගේ ආකල්පය අපිට පුළුවන් නම් අපේ ජීවිතවලට ගලප ගන්නනේ. එහෙයි. අපිට පුළුවන් නම් තව කෙනෙක් උදෙසා හෝ ඇත්තටම තව කෙනෙක් උදෙසා නැති වුණත් මහත්තයා මේ පරියාය මං පින්වතුන්ලාට සිහිපත් කරන්න කල්පනා කළේ තමන්ගේ ජීවිතයට ගලප ගන්න කියන එකයි. එහෙමයි. මොකද මේ ලෝකේ අපි වැඩිපුරම ආදරය කරන අපි වැඩිපුරම ලෙන්ගතු කෙනා තමයි තමන්. එහෙමයි. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් කොසල් රජුරෝ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ තමන් වැඩිපුරම ආදරය කරන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහරජේ උඩ යට සරසට මේ ලෝකයේ කොයි තරම් පිරිසක් අතරේ හොයලා බැලුවත් තමන්ට තමා හැර ඊටත් වඩා ආදරය කරන කෙනෙක් නෑ කිව්වා. එහෙමයි. එතකොට තමන් ඇත්තටම වැඩිපුරම ආදරය කරන්නේ මහත්තයා තමන්ටයි. අපි අපේ සතුට වෙනුවෙන් තමයි වටේ පිරිසට ආදරය කරන්න පටන් ගන්නෙ. එහෙමයි. අපි ඥාතීන්, හිත මිත්‍රයෝ, යහළුවෝ ආදරය කරන අය මේ අය සියලු දෙනා ගොඩනගා ගන්නේ අපි කෙරෙහි තියෙන ආදරයට. අපිව සතුටින් තියන්න. අපේ සැනසුම උදෙසා. ඒ නිසා ගොඩාක් ආදරය කරන තමන් උදෙසා මේ ක්‍රමේ පාවිච්චි කරන්න. මොකද්ද? පරණ කෙනාව මරන්න. එහෙමයි. පරණ කෙනාව මරලා අලුත් කෙනාව ගොඩනගන්න. මේක වින්වතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට විස්තර කළා. බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට පැහැදිලි කළා. ඒ පැහැදිලි කරපු කාරණේ අපේ හිතවලට හරියට කාවැදිච්චි නැති නිසා තමයි. අපි සමහරවිට පරණ ප්‍රශ්න හිත පරණ කෝන්තර හිත අපෙන් වෙච්චි පරණ අඩුපාඩු හිත ජීවිතේ මෙරි ඉන්නේ. මෙරි ජීවත් වෙන්නේ මේ ක්‍රමේ අපිට හරියට තේරුම් ගන්න බැරි වෙච්ච නිසා. බුදුරජාණන් වහන්සේ ඊටාම දුෂ්ට දාමරික චරිතයක් দমনය කළා. දුෂ්ට දාමරික මිනිමරුවෙක් দমনය කළා. මෙහෙම කියනකොටම පින්වතුන්ලාට කවුද කියලා නිකන් අදහසක් ඇවිත් ඇති. මේ කවරෙක්ද? අඟුලිමාලයන්. බුදුරජාණන් වහන්සේ අඟුලිමාලයන්ව দমনය කරනවා. අඟුලිමාලය කියලා කියන්නේ මහත්තයා අඟුලිමාලගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. කොසල් රජුරුව සේනාව අරගෙන අඟුලිමාලව අල්ලන්න නික්මුණා. නික්මෙන ගමන් කොසල් රජුරුව කල්පනා කළා මේ අඟුලිමාල කියලා කියන්නේ සෙල්ලම් කෙනෙක් නෙමෙයි. කෝකටත් මේ ගමනට පෙර බුදුරජාණන් වහන්සේව වන්දනා කරගෙන ගියා නම් හොඳයි. එහෙමයි. එහෙම හිතලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න අර සේනාවත් එක්කම සෙවන් නුවරට ඇවිත් තියෙනවා. ඒ ආපුවම ඒ වෙනකොට අඟුලිමාල দমনය වෙලා අඟුලිමාල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ කොසල් රජුගෙන් ඇහුවා මහත්තයා ඈ මහරජේ
අජාසත් රජුරුත් එක්කවත් යුද්ධයක් හටගත්තද? වෙනත් රජෙක් එක්කවත් යුද්ධයක්ද? ඒ වචනේ අහුවා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වෙනත් රජෙක් එක්කවත් යුද්ධයක්ද කියලා අහනකොට මහත්තයා කොහොම සේනාවක් ඉන්නේ නැද්ද? එහෙමයි. රජෙක් එක්ක යුද වදින්න මහා සේනාවක් එක්කනේ යන්නේ. එහෙමයි. ඒ බඳු සේනාවක් එක්ක තමයි කොසල් රජුරුව අඟුලිමාල අල්ලන්න යන්නේ. එතකොට අඟුලිමාල ගැන අපිට හිතා ගන්න පුළුවන්. එහෙමයි. අඟුලිමාල කියන තනි කෙනාව අල්ලන්න මහා සේනාවක් රජෙක් එක්ක යුද වදින්න ප්‍රමාණවත් සේනාවක් අරගෙන තමයි කොසල් රජුරුව නික්මුනේ. එහෙම හොල්ලගෙන හිටපු කෙනෙක් අඟුලිමාල කියන්නේ. අඟුලිමාල කියන නම අහනකොට මිනිස්සු බිහිතියෙන් වෙවුලනවා කියනවා. එහෙමයි. ඒ බඳු අඟුලිමාලයන්ව භාග්‍යතුන් වහන්සේ দমনය කළා. පරණ අඟුලිමාලයන්ව මරලා දැම්මා. අලුතින් ඊටාම සුන්දර චරිතයක්, ඊටාම සුන්දර ජීවිතයක්, නිවුණු ජීවිතයක් භාග්‍යතුන් වහන්සේ උපදවා ගන්න උපකාර කළා. ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ හදවතේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව මේ ආදී ඉතා සුන්දර ගුණ ධර්ම මනවින් පිහිටෙවුවා. අඟුලිමාල ස්වාමීන් වහන්සේ දවසක් මේ වෙනකොට රහතන් වහන්සේ නමක් නෙවෙයි මේ සිද්ධිය වෙද්දී. එහෙමයි ස්වාමීනි. පාත්‍රෙත් අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දී කාන්තාවක් විලිරුදාවින් මොරහඬ දෙනවා ඇහෙනවා. අඟුලිමාල ස්වාමීන් වහන්සේට විශාල අනුකම්පාවක් හටගත්තා. බලන්න භාග්‍යතුන් වහන්සේ කරපු පරිවර්තනය මහත්තයා. එහෙමයි. මිනිස්සේ කනේ මාව මරන්න එපා කියලා වඳිනකොට උණු වෙන්නේ නැති හිත. අනේ මාව මරන්න එපා කියලා මිනිස්සු කී දෙනෙක් වඳින්නේ නැද්ද අඟුලිමාල ඉස්සරහා? එහෙමයි ස්වාමීනි. අසිපත ඔසවාගෙන මිනිස්සු 100 200 එකතැන මැරුවා. ඒ මරණකොට මිනිස්සු තමන්ගේ ජීවිතය ඉල්ලලා කොච්චර අඬන්නේ නැද්ද? ඒ වෙනකොට උණු නැති හිත. ඒ වෙනකොට කරුණාවක් ඇති වෙච්ච නැති හිත අර අම්මා කෙනෙකුගේ විලිරුදාව ඉස්සරහා උණු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට පිණ්ඩපාත ගමන නවත්තලා ආපහු හැරිලා එනවා. හැරිලා ඇවිත් භාග්‍යතුන් වහන්සේගෙන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මවක් ඊටාම වේදනාවෙන් ඒ මවට පිහිටක් වෙන්න නැත්නම් මට ඒ අම්මාට යම් උදව්වක් කරන්න නැත්නම් මට ඒ අම්මාගේ දුක දුරු කරන්න නැත්නම් මට බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් අඟුලිමාල ඔබට පුළුවන් නේ. ඔබ ඒ අම්මාගේ දුක දුරු කරන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කොහොමද ඒක කරන්නේ? අඟුලිමාල ඔබ යන්න. ඔබ ගිහින් මෙහෙම කියන්න. නැගණිය මං යම් දවසක උපන්නාද ඒ උපන් දවසේ පටන් මේ දක්වාම මං කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතේ තොර කරලා නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍ය ආනුභාවයෙන් ඔබ සුවපත් වේවා කියලා සෙත් පතන්න කිව්වා. එහෙමයි. එතකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කොහොමද මේ වචනේ කියන්නේ? මේ අත්වල කී දෙනෙක්ගේ ලේ තැවරුණාද? දහස් ගණනක් මිනිස්සුන්ගේ ලේ මේ අත්වල තැවරුණා. මං කොහොමද ප්‍රාණඝාතයක් කරේ නෑ කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා නෑ අඟුලිමාල ඔබ කියන්න ඕනේ මෙහෙම. යතෝහම් භගිනී අරියාය ජාතියා ජාතෝ. නැගණිය මං යම් දවසක ආර්ය ජාතිය උපන්නාද? ඒ ආර්ය ජාතිය කියලා කිව්වේ මහත්තයා බුද්ධ ශාසනයේ උතුම් තැන. එහෙමයි ස්වාමීනි. උතුම් තැන යම් මොහොතක උපන්නාද? ඒ උපන් මොහොතේ පටන් මේ මොහොත දක්වා මං කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතේ තොර කරලා නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍ය ආනුභාවයෙන් ඔබ සුවපත් වේවා. ඔබට සුවසේ දරුවා ලැබේවා. අඟුලිමාල ස්වාමීන් වහන්සේ මේක කළා මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒ කරනකොට අර මව්ගේ සියලු වේදනාව දුරු වී ගියා. එහෙමයි. ඊටාම සුවසේ ඒ මව් දරුවාව බිහි කළා. ඒ සත්‍ය ආනුභාවයේ කොච්චරක්ද කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ උපදේශයට අනුව ඒක කරපු නිසා ඒ සත්‍ය ආනුභාවය අදටත් පවතිනවා. ස්වාමීනි කල්පයක් බලපවත්වනවාද? කල්පයක් පුරාවටම බලපවත්වනවා ඒ සත්‍ය ආනුභාවය. එහෙමයි. ඒ සත්‍ය ආනුභාවයෙන් අදටත් දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලාට ඒ කුසේ පිළිසිඳගෙන ඉන්න දරුවන්ට කොච්චර ආශිර්වාද ලැබෙනවද? එහෙමයි ස්වාමීනි. බලන්න මහත්තයා යලි උපන් නිසා. එහෙමයි. එතකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා තේර ගාථා වදාරනකොට
නැසි බොහෝම ලස්සනට ගාථා වදාරනවා යෝච පුබ්බේ පමජ්ජිත්වා යම් කෙනෙක් කලින් හිටියේ ප්‍රමාද වෙලා වෙන්න පුළුවන්. පච්චාසෝ නප්පමජ්ජති ඒ වුණාට පස්සේ එයා තමන් වැරදි පාරේ යන්නේ කියලා තේරුම් අරගෙන අප්‍රමාදීව යහපත පිණිස වීරිය කළා නම් සෝමං ලෝකං පබහසේති අබ්බහා මුත්තෝව චන්දිමා. එයා ගැන තේරුම් ගන්න තියෙන්නේ හරියට ඝන වලාකුළු වලින් මිදිලා ලෝකේ එළිය කරන සඳක් වගේ. එහෙමයි ස්වාමීනි. අපිට පුළුවන් මහත්තයා මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාසනය තුල හරියට වලාවින් මිදිච්ච හඳක් වගේ ජීවිතයක් හදාගන්න. ස්වාමීනි යටගිය පරණ අපිට විඩා සහිත අපේම කරදර බාරදා සහිත අපි කල්පනා කරන්නත් අකමැති අපේ ජීවිතය යටපත් කරලා අපිට නැගී සිටිය හැකි කියලාද අපි පින්නසායනන්සේ. ඇත්තෙම අපිට පුළුවන් මේ සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්ච නිසා බුද්ධ ශාසනයක් ඇතුලේ සාංශාරික ගමනට බලපවත්වන වැරදි අඩුපාඩු සියල්ල අපිට හදාගන්න පිළිවෙල බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. කොහොමද මේ පරණ කෙනාව මරලා අලුතෙන් කෙනෙක් උපද්දන්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේ තාම ලස්සනට පෙන්වලා දීලා තියෙනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තමයි මහත්තයා රාගයෙන් පීඩා විඳ රාගයෙන් මුසපත් වී හිටපු අය රාග පීඩා සියල්ල දුරු කරගෙන සැපවත් වුණේ බුද්ධ ශාසනය. එහෙමයි. පරණ කෙනාව මරලා දැම්මා. අලුතෙන් අය උපන්නා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තමයි ද්වේෂයෙන් කුපිත වෙලා ද්වේෂය මුල් කරගෙන නොයෙක් අකටයුතුකම් කර කර හිටපු අය ඒ ද්වේෂගිනි නිවා දාලා සැනසීමටපත් උනේ බුද්ධ ශාසනය. එහෙමයි. පරණ අය මරලා දාලා අලුතෙන් උපන්නේ බුද්ධ ශාසනය. එහෙමයි. අපිට මේ බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච ජීවිතේ ඕන ඔය ක්‍රමයේ ගලප ගන්න පුළුවන් නම් ඇත්තම මහත්තයා බොහෝ දිනක් ඉන්න පුළුවන්. තමන්ගෙන් සිද්ධ වෙච්චි වැරැද්ද අඩුපාඩුව හිත ඇතුලේ පැසව ඉන්න. මොකද ඒක වෙන කෙනෙකුට කියන්න බෑ. එහෙමයි. සමහරවිට තමන්ගේ බිරිඳට කියාගන්න බැරි අඩුපාඩුවක් ස්වාමි පුරුෂයෙකුට වෙලා තියෙනවා. ස්වාමි පුරුෂයාටින් කියාගන්න බැරි අඩුපාඩුවක් බිරිඳකට වෙලා තියෙනවා. ඒකම හදවතේ පැසව ඉන්නවා. ඒ පැසව ඉඳලා තමන්ගේ සුවය වනසා ගනිමින් ඉන්නවා. පරණ අර පිළිණු වෙච්ච බතක් මහත්තයා ගෙදර තියාගෙන හිටියොත් එහෙම ගඳ ගහන්න පටන් ගන්නවනේ නේ. එහෙමයි. ඊට පස්සේ මැස්සෝ ගහන්න පටන් ගන්නවා. පණුව ගහන්න පටන් ගන්නවා. මේක එන්න මහා වදයක් බවට පත් වෙනවනේ. මේ හිත ඇතුළෙත් එහෙමයි. අවසරයි ස්වාමී. ස්වාමීනි ඇත්තටම දැන් අපි දෙන්න දෙමහල්ලෝ ගත්තොත් අම්මා අප්පච්චි කෙනෙක් අතර ඒ වගේ එකිනෙකා දන්නේ නැතුව එකිනෙකාට මේ රහසේ තමන් වැරදි කරලා තියෙන අවස්ථාවකදී වුණත් අපේ ස්වාමීන් දැන් මතක් කළා වගේ ඔබ විවෘත වෙන්න අර අම්මා සහයෝගයක් දැක්වුවා වගේ විවෘත වෙන්න ආරාධනා කරලා ධර්මයේ පිහිටලා ඔබට අලුත් වෙන්න පුළුවන් කියලා කෙනෙකුට ඒ යෝජනාවක් ඉදිරිපත් කරන්න තවත් කෙනෙකුට තියෙන අවස්ථාව සහ එහි පිහිටන්න අනේකා ගන්න ඕන උත්සාහය පිළිබඳව තව දෙයක් ස්වාමීනි. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තමන් හැරිලා බලනකොට තමන්ට පුළුවන්කමක් තියෙන්න ඕන. තමන් නොදැනුවත්කම හේතු කරගෙන බරපතලක් නොසිතා තමන්ගෙන් සිද්ධ වෙච්ච අතීතය අතහැරලා දාන්න. ඒකට දක්ෂකම, ඒකට හැකියාවක් තමන් උපදවා ගන්න ඕන. ඒ හැකියාව තමන් උපදවා ගත්තොත් අපිට පුළුවන් අලුත් කෙනෙක් විදිහට ලෝකේ අලුත් ජීවිතයක් උපදවාගෙන හරි ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒක තමයි මම මේ දහම් පරයයන් ඉස්මතු කරලා දෙන්න කල්පනා කරපු දේ. මොකද වැරදි අඩුපාඩු කර කර ඉන්න කෙනෙකුට මේක වැරද්දක් මේක අඩුපාඩුවක් කියලා අහුවෙන එක මහත්තයා. එහෙමයි. ඒක තමයි වඩාත්ම වටින දේ. එහෙමයි. මිනිස්සෙක් නිදහනේ කරා යන්න නම් ඒ මිනිස්සයා මුලින් නිදහනේ තියෙන තැන දකින්න ඕන. එහෙමයි ස්වාමී. ඒ දැක්කට පස්සේ තමයි එයාට නිදහනේ තියෙන මම්පෙත් ඔස්සේ නිදහනේ කරා යාගන්න අවස්ථාව හරි තියෙන්නේ. එහෙමයි. වටිනම දේ තමයි වැරද්දක් තමා ගාව තියෙනවා කියලා දැකීම. නාගසමාල කියන මහරහතන් වහන්සේගේ චරිතාපදානේ තියෙනවා හරි ලස්සන සිද්ධියක්. නාගසමාල කියන මහරහතන් වහන්සේ උතුම් පැවිදි භාවය ලබන්න පෙර හරිම ධනවත් තරුණයෙක්. ගොඩාක් සල්ලි තිබුණා. ඒ වගේමයි මහත්තයා හරි අසාමාන්‍ය විදිහේ කඩවසම් භාවයක්. දැක්කාම කාන්තාවක් වසඟ වෙලා යනතර නැසෙ ලස්සනයි. තරුණයා සල්ලිත් තියෙනවා කඩවසම්.
එතකොට බලන්නකො වරද්දට යොමු වෙන්න තියෙන ඔක්කොම දේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. කාන්තාවෝ මේ තරුණයාට වැරදි යෝජනා කර කර වරදී පොළඹව ගත්තා. මෙයත් ඒකට ඇබ්බැහි වුණා. දැන් කාන්තාව හොයාගෙන යනවා. කාන්තාව තුරු වෙලා හිටියා තමන්ගේ ස්වාමි පුරුෂයා පොඩ්ඩකට මේ ගෙදරින් එහෙ මෙහෙ වෙච්ච ගමන් මෙයාට පණිවිඩයක් එවනවා. තුන්ඩ කැල්ලක් ලියලා එවනවා කවුරු හරි දූතෙක් ඇසි. අද නම් මේ වෙලාව වෙනතෙක් මගේ ස්වාමි පුරුෂයා නිවසේ නැහැ. එහෙමයි ස්වාමී. ඔයා මේ වෙලාව වෙද්දි එන්න කියලා. මේ තරුණයා මේකට ඇබ්බැහි වුණා. එහෙමයි. දැන් මෙයා ඔහොම වැඩකට ගිහිල්ලා ඒ කාන්තාවත් එක්ක වැරදි ඇසුර කරලා ආපහු එනවා. එමින් ඉද්දි මහත්තයා එක මිනිස්සෙක්ව ගස් බැඳලා ගහනවා. මිනිස්සු ටිකක් තව මිනිස්සෙක්ව අල්ලගෙන ගහක බැඳලා ගහනවා. කාරලා කෙල ගහනවා. යන මිනිස්සයා මේ මිනිස්සයාට පරුස වචනින් බැනලා යනවා. එතකොට මේ නාගසමාල තරුණයා ලං වෙලා ඇහුවා. මෙයාට මේ මොකෝ මිනිස්සු පොළු වලින් ගහන්නේ? ඇයි මෙයාව මේ ගස් බැඳලා? ඇයි මෙයාට මේ මිනිස්සු කාරලා කෙල ගහන්නේ? එතකොට එතන හිටපු මිනිස්සු කිව්වා මේ කාට කෙල ගහන්න ඕන දෙයක් නෙමෙයි මේක කරලා තියෙන්නේ. එහෙමයි. ගස් බැඳලා ගහන්න ඕන දෙයක් නෙමෙයි කරලා තියෙන්නේ. මේ පුද්ගලයා අනිත් මිනිසුන්ගේ කාන්තාවත් එක්ක වැරදි ඇසුරක් පවත්වලානේ. එහෙමයි ස්වාමී. කිව්වා මේ වැරදි කාමසේවනයක් කරන්න ගිහිල්ලා සල්ලාලකමේ ගිහිල්ලා අහු වෙලා. ඒ මනුස්සයා තමයි දැන් මේ ගුටි කන්නේ. එහෙමයි. එතකොට අර නාගසමාල තරුණයා තමන්ගේ පැත්තටම හැරුණා. මේ තරුණයාගේ ਸਰවාංගින්ම දාඩිය දැම්මා. මමත් ගස් බැඳලා ගහන්න ඕන එකෙක් නේ. එහෙමයි. මටත් කාරලා කෙල ගහන්නනේ වටින්නේ. එයා එතන හිටියා සාමාන්‍යයෙන් බොහොම තැම්පත් මිනිස්සෙක්. ඒ මිනිස්සයාගෙන් කිව්වා මේක. අනේ පින්වත ඇත්තෙන්ම කියනවා නම් මාත් ඒ જાතිය කෙනෙක්. මමත් ඕන් ওই වගේ ගුටි කන්න ඕන මිනිස්සෙක්. මට මේකෙන් බේරෙන්න පිළිවෙලක් නැද්ද කියලා ඇහුවා. එහෙමයි ස්වාමී. එතන හිටිය මහත්තයා උපාසක කෙනෙක්. එහෙමයි. ඒ උපාසක ඒ නාගසමාල තරුණයාට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන පෙන්වුවා. ඔබ යන්න. ඔබට පුළුවන් ඔබේ පරණ කෙනාම මරලා දාන්න. එහෙමයි. ඔබට පුළුවන් අලුත් ජීවිතයක් උපදව ගන්න. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ක්‍රමේ හොඳට හදවතට ගන්න. හොඳට හදවතට අරගෙන පින්වතුන්ලාගේ ජීවිතේ අපි බොහෝම ටික කාලයයි පින්වතුනි මේ මනුස්ස ලෝකේ ඉන්නේ. ඒ ඉන්න ටික කාලයේදී පින්වතුන්ලාට පුළුවන් පරණ කෙනා කියලා මම අදහස් කරන්නේ සාංශාරික ගමනක් පරණ වෙච්ච කෙනාව අපිට මරලා දාන්න පුළුවන්. සාංශාරික ගමනක නොයේ කඩුපාඩුත් එක්ක මහා සාගරයේ ජලයට වඩා කඳුළු හලහලා ආපු ගමන. මහා සාගරයේ ජලයට වඩා රුධිරේ හෙලහෙලා ආපු ගමන මේක නවත්තන්න පුළුවන්. මේක නවත්තන මාවතට එන්න හරි පුළුවන්. අලුත් ජීවිතයක් උපදවා ගන්න පුළුවන්. පරණ කෙනාව මරලා දාන්න. පරණ කෙනාව මරලා දාලා අලුතින් උපදිනවා කියන හිත ඇති කරගන්න. ඒක කරන්න පුළුවන් එකක්. දැන් කෙනෙකුට ගොඩාක් තියෙන ප්‍රශ්නයක් මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒ කෙනාට අර තමන්ගේ හිතට ගත්ත නරක අදහස අතහැර ගන්න අමාරුයි. එක්ක තමන්ගේ නරක ක්‍රියාව අතහැර ගන්න අමාරුයි. ඒකට සමාජික උපකාරයකුත් නැහැනේ ලොකුවට. එහෙමයි. එතකොට ඒකෙම ගැලි ඉඳීම තමයි හොඳ කියලා හිතෙන්නේ. අපි හිතමු යම් පරණ ගැටීමක් තියෙනවා. යම් තරහක්. ඒ තරහ මහත්තයා අපි හිතමු අතහැරලා දාලා අනේ ඕව අතහැරලා දාලා මං මධ්‍යස්තව ඉන්නවා. ඕවා ඉතින් අපි දිගින් දිගට අරගෙන යන්න හොඳ නෑ නේ කියලා අපි කතා කරොත් සමාජයේ. එහෙමයි ස්වාමී. ඒකට උපකාර නෙමෙයි තියෙන්නේ. ගොඩාක් වෙලාවට අනුපකාරයි. ස්වාමීනි අන්න ඒ කරුණ විමස ගන්න තවදුරටත් හිතෙනවා දැන් ඒ වටපිටාවේ ඉන්න සමාජිකයන් ඒ කරුණ දැකලා උපාසක මහත්තයා කටයුතු කළ පරිද්දෙන් දරුවන් ශාසනය පිහිටවන්න අරගන්න තියෙන උත්සාහය පිළිබඳව ස්වාමී. ඇත්තම මහත්තයා ශාසනය තුල මේ තියෙන පිළිසරණ සම්බුද්ධ ශාසනයේ ලෝකේ පහළ වී නොතිබ්බා නන්නේ. බලන්න සල්ලාලකමක් කරනකොට ඒ සල්ලාලයට ගල් ගැසීම තමයි බාහිර සමාජයේ තියෙන්නේ. වැරදිකාරයාට ගල් ගැසීම විතරයි බාහිර සමාජයේ තියෙන පිළිසරණක් නෑ. එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ඒ අඩුපාඩු ඒ වැරදි ඔක්කොම හදාගෙන නිවැරදි වෙන්න පුළුවන්.
ඒ නිවැරදි වීම කියන එක කරගත්තොත් තමන්ගේ ජීවිතයට තියෙන සැපය සැනසෙල්ල දැනෙන දෙයක්. අද ඔබට අපි පෙන්වන්න කල්පනා කළා. අද දම්සභා මණ්ඩපයේ ඔබට නරඹන්න සලස්වන වීඩියෝ පටය ඒකත් බොහොම සංවේදී එකක්. ඇත්තේ මේකේ කියවෙන්නේ මව්සෙනෙහසක් ගැන. හැබැයි මව්සෙනෙහස ගැන කියවුණාට අද දම්සභා මණ්ඩපයට ඔබට පෙන්වීම පිණිස මේ වීඩියෝ පටය තෝරා ගන්න මා කල්පනා කළේ මෙහි කියා දෙන බොහොම අපූර්ව පණිවිඩයක් නිසා. මේකත් සිද්ධ වුණේ පින්වතුනි ලංකාවේ නෙමෙයි. 2007 වර්ෂයේ ඉරානයේ සිද්ධ වෙච්ච සිද්ධියක්. ඉරානයේ රයාන් නගරයේ වීදියක අවුරුදු 18ක තරුණයෝ රණ්ඩුවක් ඇති කරගත්තා. මේ රණ්ඩුව ගොඩාක් දුරදිග ගියා. ඒ දුරදිග යෑමේ අවසාන ප්‍රතිඵලයේ විදිහට බලාත් නම් වූ තරුණෙක් හොසීම් කියන තරුණයාව ඝාතනය කළා. එහෙමයි ස්වාමීනි. අවුරුදු 18 වයසි. එහෙමයි. ඒ තරුණයන්ගේ රණ්ඩුවේ ප්‍රතිඵලයේ අවසානයේ මේ තීරණය වුණේ කෙනෙකුගේ මරණය. ඉතින් මේ මරණයෙන් පස්සේ මේක නඩු විභාගයක් දක්වා යනවා. ඒ නඩු විභාගයෙන් තීරණයක් ආවා ඉරානයේ නීතියට අනුව මේ බලාත්ව එල්ලා මැරීමට. මරණ දඬුවමේ නියම වුණා බලාත්ව එල්ලලා මරන්න. අවුරුදු 7ක සිර දඬුවමකට පස්සේ බලාත්ව එල්ලලා මරණ දිනය එළඹුණා. සාමාන්‍යයෙන් ඉරානයේ මරණ දඬුවමේ සාමාන්‍ය සිද්ධ කරන්නේ මහා ජනකාය මැද්දේ. මිනිස්සු මේ රැස් වෙන ප්‍රධාන තැනක තමයි ඒ එල්ලන මේක ගෙනල්ලා පුටුවක් තියලා ඒ කෙනාව එල්ලන්නේ. ඒ එල්ලීම පිණිස මහත්තයා ඉරානයේ තියෙන නීති ක්‍රමය. එහෙමයි ස්වාමීනි. එල්ලීම පිණිස මේ ඒ එල්ලන යන්ත්‍රය ක්‍රියාත්මක කරවන්නේ. කියන්නේ තමන්ගේ අතින්ම එල්ලන්න පුළුවන් අසාධාරණයට ලක් වූ පැත්තේ ඥාතියෙකුට. එතකොට බලාත්‍රේ හිටියේ මිය පරලෝ ගියපු හොසීම්ට හිටියේ ආදරණීය මෑණියන් සහ පියාණන් අම්මා තාත්තා දෙන්න. මේ අම්මා නිතර කියලා තියෙනවා මගේ පුතා මරපු පලිය මං අරගන්නවා. මං අතහරින්නේ මේක. මේ බලාත් කියන කොල්ලකින් පලි අරගෙන මිසක් මම මේක අතහරින්නේ නැහැ. එහෙම කී හිටියා මේ අම්මා. එහෙම කී හිටපු අම්මා ඒ එල්ලන දිනේ 2014 අප්‍රේල් මාසේ 15 වෙනිදා. එදා දවසේ මහා ජනකාය අතරේ මේ අම්මත් එනවා. ඒ අම්මලාට අවස්ථාවක් ලැබුණා. අම්මා තාත්තා දෙන්නට අවස්ථාවක් ලැබුණා අර එල්ලන යන්ත්‍රය ක්‍රියාත්මක කරලා මේ බලාත් කියන තමන්ගේ පුතාව මරපු මිනි මරුවාව තමන්ගේ අතින්ම ඝාතනය කරන්න. ඒ වෙලාවේ අම්මා මේ මහා පිරිස මැද්දේ කියනවා මෙයාව එල්ලන්න එපා. මෙයාව බේරන්න. මං කැමති නෑ මේ තරුණ පුතා මැරෙනවා දකින්න. ඒ අම්මා මේ වචනේ කියනකොට මිය පරලෝ ගියපු හොසීම්ගේ තාත්තා පියා තමන්ගේ අත් දෙකින්ම බලාත්ගේ බෙල්ලට දාලා තිබුණු තොණ්ඩුව ලිස්සා. එහෙමයි. මෙහෙලා නිදහස් කළා. ඒ නිදහස් කරපු වෙලාවේ බලාත්ගේ අම්මා ඒ කියන්නේ මේ එල්ලලා මරන්න නියම වෙලා හිටපු තරුණයාගේ අම්මා අර අම්මා ළඟට ඇවිල්ලා ඇත්තෙම වැළඳගෙන වැඳලා අඬලා තියෙනවා. එහෙමයි. ඒ වෙලාවේ මේ හොසීම්ගේ මව කියනවා ඇත්තෙම මට අද සහනයක් දැනෙනවා. හරිම ලස්සන. මම මේ කාරණේ තමයි මේ පින්වතුන්ලට සිහිපත් කරන්න කල්පනා කරපු කාරණේ. ඒ අම්මා කියනවා මට දැන් අද ලොකු සහනයක් දැනෙනවා. අවුරුදු 7ක් තිස්සේ මං විඳවා හිටියේ. පලි ගැනීම කියන එක හිතට ඇවිල්ලා තිබ්බ නිසා මට එක මොහොතක්වත් සහනයක් තිබ්බේ නැහැ. නමුත් අද මේ මොහොතේ මේ දැන් මං පලි ගැනීම කියන එක අතහැරියා. ඒ පලි ගැනීම අතහැරපු නිසා මට විශාල සහනයක් දැනෙනවා. එහෙමයි ස්වාමීනි. බලන්න මහත්තයා. එහෙමයි. අපිට පුළුවන් නම් අපේ අඩුපාඩු අපේ දුර්වලතා ඒවා මකලා අයින් කරන්න. ඒ සහනය අපිට විඳින්න පුළුවන්. එහෙමයි. හැබැයි මේ සහනයට ලං වෙන තෙක් කෙනෙකුට තේරෙන්නේ අපි වෙනස් වුණොත් අපිට ඒ සහනය තියෙනවා කියලා. ස්වාමීනි පලි ගැනීම අත්හැරලා නැවත ඉපදෙනවා අලුතෙන්. පලි ගැනීම කියන එක ඒ පරණ කෙනාව මරලා දැම්මා. එහෙමයි. ඒ අම්මා අලුතෙන් උපන්නා. ඒ අම්මට විශාල දුෂ්කරතාවයක් වෙන්නේ නැති. මොකද තමන්ගේ ආදරණීය පුතා එහෙමයි. තමන්ගේ දරුවාව මරපු කෙනා වෙනුවෙන් ඒ අම්මට සමාව දෙන්න සිද්ධ වුණේ. හැබැයි අම්මා එක කළා. ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින් ඒ අම්මා එක කළා.
ඒ නිසා පින්වතුනි මේ කතා ප්‍රවෘත්තියත් ඔබ නරබලා මේ කාරණේ හොඳට හිතට ගන්න. අපි ඔබට කරන අද අනුශාසනාවේ අවසානයේට ඔබට ලබා දෙන පණිවිඩය තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්ච මේ ජීවිතේ පින්වතුන්ලා පරණ කෙනාව මරන්න. අලුත් ජීවිතයක් සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ගොඩනගා ගන්න. ඒ ගොඩනගා ගන්නේ කෙසේද? අප්‍රමාදී වීමෙන්. බුදුරජාණන් වහන්සේ වදාළේ අප්පමාදෝ අමත පදං. අප්‍රමාදය යනු අමරණීය වූවන්ගේ පදයයි. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදය යනු මලවුන්ගේ පදයයි. අප්පමත්තා නමී යන්ති. අප්‍රමාදී තැනැත්තා අමරණීය වන්නේය. ඒ පමත්තා යථා මතා. ප්‍රමාද වූ කයින් ජීවත් වී සිටියද මිය පරලෝ ගියාය බඳුය. ඒ නිසා අප්‍රමාදය ඇති කරගන්න අපිට අපිව වෙනස් කරගන්න හොඳටම අවස්ථාව තියෙනවා මේ බුද්ධ ශාසනයේ. දැන් ඔබ මේ වීඩියෝ පටේ නරඹන්න. 2007 අවුරුද්ද ඉරානයේ රොයන් නගරයේ වීදියකදී තරුණයන් දෙදෙනෙක් දබර කරගත්තා. එක් තරුණයෙක් බලාල් අබ්දල්ලා. අනෙක් තරුණයා හොසයින් සදේ. අවුරුදු 18ක් 20ක් වගේ වයසේ පසුවන දෙන්නෙක්. දබරය දුරදිගේ අමත් එක්ක බලාල් ඉවසාගත නොහැකිව අනෙකාට පිහයකින් අනින්නට වුණා. අවසානයේ හොසයින් සදේ නැත්නම් අනෙක් තරුණයා මිය යනවා. මේ සම්බන්ධ නඩුවක් විභාග වූ අතර පිහියෙන් අනෙකාට යන මරා දැමූ තරුණයා බලාල් එල්ලා මරා තමන්නටයි තීරණය. අවුරුදු 7කට පස්සේ 2014 අප්‍රේල් 15 වෙනිදා දවසක් බලාල් ඝාතක භූමිය වෙත රැගෙන ආවා. ඉරානයේ එල්ලා මැරීමක් සිදු කරන්නේ ප්‍රසිද්ධියේ පුටුවක සිටගෙන ඉන්නට සලස්වා බෙල්ලට තොණ්ඩුව දමනවා. එරට නීතියට අනුව මරණයට පත්වූ පුද්ගලයාගේ පවුලේ කෙනෙකුට දණ්ඩනයට සම්බන්ධ වෙන්න පුළුවන්. බොහෝ පිරිසක් රැස්ව බලා සිටියේ මීළඟට සිදුවන දේ ගැන. එකවරම වරදකරු වූ බලාල්ගේ අතින් ඝාතනය වූ මියගිය තරුණයාගේ මව එතනට ආවා. මේ තොණ්ඩුව ඉවත් කරන්න ඇය කෑ ගැසුවා. මියගිය දරුවාගේ පියා පැමිණ තොණ්ඩුව කෙලින් ඉවත් කළා. තමන්ගේ පුතා මරා දැමූ කෙනාට දඩුවම් දිය යුතුයි කියලා මේ මව තරයේ අධිෂ්ඨාන කරගෙන හිටියා. ඒ නිසාම බලාල්ට කිසිම අවස්ථාවක් ලැබෙන එකක් නෑ කියලයි හැම කෙනෙක්ම හිතුවේ. ඒත් අවසානයේදී ඔහු මරණයෙන් මුදවා ගන්නට මේ මව කටයුතු කරනවා. ගත වුණ අවුරුදු ගණනාව තුළ මං හිටියේ බොහොම පසුතැවීමකින්. ඒත් මට දැන් සහනයක් දැනෙනවා. මගේ හදවතින් පලිගැනීමේ චේතනාව අයින් වුණ බව මට දැනෙනවා. තොණ්ඩුව අයින් කළාට පස්සේ මරණයට නියම වී සිටි බලාල්ගේ අම්මා මියගිය තරුණයාගේ මව වැළඳගත්තා. ඇයත් මම වගේ අම්ම කෙනෙක්. අම්මාවරුන් දෙදෙනාටම ඒ බව සිහිපත් වුණා. මේ විදියට බලාල්ගේ ජීවිතය බේරාගත් ඝාතනය වූ හොසයින් සෙදේගේ මවගේ අනෙක් පුතාත් අවුරුදු 11දී මිය ගොස් තිබුණේ රියානතුරකින්. මේ සියල්ල අතරේ ඇය පලිගැනීම වෙනුවට මෛත්‍රිය පතුරන්නට උනා. මව් සෙනෙහස නැති වූ දරුවා වෙනුවෙන් තමන්ගේ දරුවා මැරූ දරුවාට ජීවිතය දෙන්නට තරම් ඇගේ හිත සංවේදී වුණා. අවසානයේ කිව යුතුම දෙයක් ඇත. ඔබට යමෙක් වරදක් කළහොත් එහි විපාක ඔවුන් රැගෙන යන්නේද? ඒ වරද වෙනුවෙන් ඔවුන්ට වෛර කරමින් ඔබ වෙහෙසුවහොත් නිස්සාර කාරණයකට ඔබට වෙහෙස වන්නට සිදුවෙයි. ජීවිතය තුළ නිස්සාර කාරණා පසුපස නොයා සංසාර සක්මන මෙත්සාර පතුරවමින් පින්සාර කර ගැනීම වඩාත් වැදගත් බව මේක සංසිද්ධීන් හමුවේ ඔබට අවබෝධ විය යුතුමය. මොහොතකට මේ විස්මිත මිනිසත්කමෙන් මේ මහා කරුණාවෙන් ඔබේ හදවත නැවතුනාද කියලා, අපේ හදවත නැවතුනාද කියලා අපිටම ප්‍රශ්නයක් මතුවෙන මොහොත. ස්වාමීනි, අපට අවසර ලැබේවා. අපේ ස්වාමීන් වහන්සේ කලින් අවස්ථාවේ අර ඈත කෙළවරක පිට දේශයක අම්මා කෙනෙක්ගේ හදවතේ ඇතිවිච්ච මිනිසත් භාවයේ කරුණාව, තමන්ගේ එකම පුතා ඝාතනය කළ මිනිමරු ඒ දරුවාට සමාව දෙන්න, ජීවිතේ බේරගන්න සමත් වුණා. දෙවෙනි අවස්ථාවෙත් ඒ අවස්ථාව. ස්වාමීනි, හරිම විස්මිත අවස්ථාවක අත්දැකීම මේ මොහොතේ. ස්වාමීනි, ඒ කාරණා පසකින් තබා, ඒ උදාහරණ දෙක පසකින් තබාගෙන කොසල් රජුරෝ මහා සේනාවක්, රටක් රාජ්‍යයක් අල්ලන්න සේනාව සම්පාදනය කරගෙන, එක පසකින් අඟුලිමාල අහිංසකගේ
අහිංසක අම්මව පුතාව බේරගන්න ඕන කියන අපේක්ෂාවෙන් සිටින අවස්ථාවක මේ භාග්‍යවතුන් වහන්සේ යලි ජීවය දීම පිණිස සම්බුද්ධ ශාසනයේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව කවරනම් වන්නේද කියලා යලි පසක් කරගන්න අපිට තියෙන අවස්ථාව ස්වාමීනි. ඇත මහත්තයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා සාංසාරික ගමනක අකුසල් හේතු කරගෙන සාංසාරික ගමනක නොයෙක් ලාමක කෙලෙස් හේතු කරගෙන පටලැවිච්ච සත්වයාව නිදහස් කර ගැනීමේ මාවත අවබෝධ කළානේ. බුදුරජාණන් වහන්සේ මේ සංසාර කතන්දරේ සාංසාරික දුක මුලින්ම බෝධිසත්වෝ කාලේ දැක්කේ. අනේ මේ සත්වයා මේ විදිහේ දුකකටපත් වෙලා ඒ දුකේම ගැට ගැහි ඒකෙන්ම පීඩාවටපත් වෙවි ලාමක පොඩි දේවල් වලින් සතුටු වෙවි මේ සත්වයා සංසාර ගමනේ යනවා. එහෙමයි. තමන්ට ඔය පොඩ්ඩවත් පොහසත්කමක් හැදෙනකොට ඒකෙන් සතුටු වෙනවා. තමන්ට කවුරු හරි ප්‍රශංසා කරාම ඒකෙන් සතුටු වෙනවා. තමන්ගේ තරුණකම තියෙනකන් ඒකෙන් සතුටු වෙනවා. තමන්ට යමක් හිතනකොට ඕන චූට්ටක් තේරුමක් එනවා නම් ඒකෙමුත් ආඩම්බර වෙනවා. මේ වගේ පොඩි දේවල් වලින් සතුටු වෙවි. ඊළඟට තමන්ට ඉන්න යාළු මිත්‍රයෝ තමන්ගේ ආදරය කරන අය ඒ අය දිහා බලලා ඒ අයගේ සමාගමෙන් චුට්ටක් සතුටු වෙනවා. පොඩ්ඩක් කාලා සතුටු වෙනවා. එක්ක නටලා සතුටු වෙනවා. මේ වගේ පුංචි සතුටක් විඳිමින් මහා දුකකට යන හැටි බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ දැකලා තමයි මේකට විසඳුම භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගියේ බෝධිසත්වයෝ කාලේ. ඒ හොයාගෙන ගියපු ගමන කෙලවරුනේ ගයාවේ වජිරාසනයේ මත ඒ බෝරුක් සෙවණේදී ශ්‍රී සම්බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කිරීමත් එක්ක සම්බුදු බවට පත්වීමත් එක්ක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බෝධිය සාක්ෂාත් කළාට පස්සේ මහත්තයා බුදුරජාණන් වහන්සේගේ හදවතේ උපන්න කියන මහා කරුණාව. එහෙමයි ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේගේ හදමඩලේ උපන්න මහා කරුණාව අනේ මේ සත්‍යය කෙලෙස් නිසා කොච්චර දුකකට වැටිලාද මේ දුකකට වන් සත්වයාට මං පිහිට උනේ නැත්තම් වෙන කෙනෙක් නෑ පිහිට වෙන්න. මේ සංසාර ප්‍රශ්නේ විසඳ ගන්න දැන් ඔය අපි උදාහරණ කතා විදිහට ඒ නරඹපු ඒවා මහත්තයා අපේ හදවතට සමීපයි. නමුත් ඒ අයගේ සංසාරික ප්‍රශ්නේ විසඳිලා නෑ. එහෙමයි. නමුත් බුද්ධ ශාසනය ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිච්චි ඒ මහා පින්වන්ත පිරිස තමන්ගේ වැරදි අඩුපාඩු අතහැරලා දාලා එහෙම නැත්නම් පරණ කෙනාව මරලා දාලා අලුත් කෙනෙක් විදිහට උපන්නේ මහත්තයා. මේ සියලු සංසාර ගමනේම නිදහස් වෙලා. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනය මුණ ගැහිම තරම් ලාභයක් අපිට තවත් ඇත්තේ නෑ අපි වලුත් කරගන්න. එහෙමයි ස්වාමීනි. අපිට බොහොම සුන්දර ජීවිතයක් උපදවා ගන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිම තරම් වැඩි දෙයක් නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ යස්ස පාපං කතං කම්මං යම් කෙනෙක් අසින් කලින් පව්කම් කෙරිලා තියෙන්න පුළුවන්. මේ ජීවිතේම පව්කම් කෙරිලා තියෙන්න පුළුවන්. පූර්ව සංසාර ගමනේ පව්කම් කෙරිලා තියෙන්න පුළුවන්. ඒකේ නා දක්ෂ වුණොත් කුසලේන පිතියරේ කුසල් බලයෙන් ඒ පව්කම් දිරෝලා දාන්න. සෝ මං ලෝකම් පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා. ඒකේ නා මේ ලෝකේ එළිය කරන සඳ මඩලක් වගේ වලාවින් මිදී ලෝකේ එළිය කරන සඳ මඩලක් වගේ එයා එයාගේ ජීවිතේ බබළුවා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා මේ අහපු කාරණා ඔකෝම මුල් කරගෙන සංක්ෂිප්තයක් විදිහට අරගෙන පින්වතුන්ලා හදවතේ තැම්පත් කරගන්න ඕන අපිට වෙනස් වෙන්න පුළුවන් කියන එක. අපි අප්‍රමාදී වුණොත් අපිට පිහිටක් තියෙනවා. අපි යම් කැපවීමක් කළොත් අපිට පිහිටක් තියෙනවා. ඒ පිහිට හදාගන්න හොඳටම පසුබිම තියෙනවා කියන අදහස පින්වතුන්ලාගේ හදවත් තුළ ඇති කරගෙන ආන් ඒ උදෙසා පින්වතුනේ ප්‍රමාද නොවි වෑයම් කරන්න. ඇයි පමා නොවි මේ වෑයම් කරන්න කියලා අපි සිහිපත් කරන්නේ පින්වතුන්ලාට හොඳටම දැනෙන කාලයක් මේ ජීවිතයේ තියෙන අවිනිශ්චිත ස්වභාවය. හොඳටම දැනෙන කාලයක්. සාමාන්‍යයෙන් මේ ජීවිතයේ අවිනිශ්චිත භාවයේ ආදී ගැන මහත්තයා අපි කතා කරනකොට ඒවාට ගරහන අපහාස කරන පිරිසක් හිටියානේ. ඕවා කතා කරාම මිනිස්යාගේ ජීවිතේ ඍණාත්මක වෙනවාය.
මේ මැරෙනවා කියන එක නිතර කතා කරන්න හොඳ නෑ. ඒක අහපුවම මිනිස්සු නිකන් මනසින් කඩා වැටෙනවායි, මිනිස්සු දුර්වල වෙනවායි කියලා. එහෙම මේ පඬිතමානීව කතා කරපු වචන තිබ්බනේ. එහෙමයි ස්වාමී. දැන් ඉතින් අපි නෙවෙයි මැරෙනවා කියන එක කතා කරන්නේ. දැන් නිතරම මාධ්‍යයෙන් මෙච්චරක් මැරුණා, මෙහෙම මැරුණා. කොච්චර කියනවද? එහෙමයි. මරණය ගැන නිතර කතා කරන කාලයක්. මරණය කියන එක එන විදිහක්, එන මොහොතක් අපිට කියන්න බෑ කියන එක හොඳට හදවතට දැනෙන කාලයක්. ඒ කාලවකවානුවේ ජීවිතය ගැන හොඳ පරිණතව හිතන්න. හිතලා තමන්ගේ පරණ අඩුපාඩු, වැරදි, තමන්ගේ තියෙන දුර්වලතා ඒවා ඔක්කොම මරලා දාන්න. ඒවා සහිත කෙනාව මරන්න. ඒක ලලු ජීවිතය. සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිසරණ ලැබූ, කුසල් වඩන, පින් කරන, යහපතේ හැසිරෙන, සත්පුරුෂයන්ගේ අවවාදයට අනුව ජීවත් වෙන සුන්දර ජීවිතයක් පින්වතුන් උපදව ගන්න. ස්වාමිනේ අපට කරුණාවසර ලැබේවා අපි විරාමයක් සඳහා අවස්ථාව සූදානම් කරගන්නම්. ඉතින් විරාමයෙන් පස්සේ ඔබේ දහම් ගැටළු යොමු කරන්න ඔබ සූදානම්ෙන් ඉන්න 0112 548 400. ඒත් එක්කම අද දම්සභා මණ්ඩපයේ සැදැහැති දායකත්වයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ ශ්‍රීනි පෙරේරා, රෝහණ පෙරේරා, ශිරෝමි ජයසේකර, සමන්තිකා වඩුතන්ත්‍රි, නෙළුම් කුමාරසිංහ, සංජීවනී මොරවක සහ කුමුදුනී කුමාරසිංහ යන පින්වන්ත හැමදෙනා සැදැහැති දායකත්වයේ දරන විරාමයට කලින් ඔබේ හෘද සාක්ෂිය විමසන්න, අනුමාන කරන්න අවස්ථාවක් වෙන් කරගන්න අදහස් කරනවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දහම් කතාව පෙළ ගැසුවා, අපේ රූපරාමු දුටුවා. ඒ අසිරිමත් මිනිසත්කමේ සාපේක්ෂ තැනක තියාගෙන අපි භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව පිළිබඳව යම් සංවේදී අදහස් වලින් අපේ හිත පිරුණු නිමේෂයන් මේ මොහොතේ උදා වුණා ගරුතර මහා සංඝරත්නය නිසා. ඉතින් මේ මහා කාරුණිකයන් උදෙසා ඔබේ හදවතේ දැල්වෙන පහන දල්වා ගන්න දිගටම සහ ඒ කරුණා ගඟුලේ රැඳෙන දිගටම අපි විරාමයෙන් පස්සේ ඔබ මුණ ගැහෙනවා. නමෝ බුද්ධාය. විරාමයෙන් පස්සේදී අපි නැවතත් දම්සභා මණ්ඩපයේ ඔබට සමීප කරනවා. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ, වගේම ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ, ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශයන් ඔස්සේ මුළු ලෝකෙම ඒකරාශී කරගෙන දම්සභා මණ්ඩපේ දැන් ඔබේ දහම් ගැටළු විමසීම පිණිස ගරුතර මහා සංඝරත්නය අවසරය ලබා ගන්න අපි සූදානම්. 0112 548 400 ඔස්සේ අපට කතා කරලා ඔබේ ගැටලුව කෙටියෙන් පැහැදිලිව නිරවුල්ව ඉදිරිපත් කරගන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් අපි පළවෙනි අවස්ථාව තලාවෙන් මේ ප්‍රදීප් මහත්මයා පින්වන්ත ඔබට අවස්ථාව. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සරණයි. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ, මට දැනගන්න තියෙන්නේ මේ දානය සම්බන්ධව. මම කියන නම ගෝවිතෙන් කරන්නේ. අපි ස්වාමීන් වහන්සේ උදේට යම් කිසි පොඩි දේවල් තමයි මේ වැඩ කරන්න ඕනේ කුයාගෙන යන්නේ. ඒ පින්වත් ස්වාමීන් වහන්සේ අපි රැට තමයි ස්වාමීන් වහන්සේ සාමාන්‍ය හොඳ ආහාරයක් ගන්න. එතකොට ස්වාමීන් වහන්සේ අපි රැට ගන්න ආහාරය පිජ්ජක් වගේ තිබිලා තියගෙන ඉඳලා ස්වාමීන් වහන්සේ මේ උදේට බුද්ධ පූජාවට තිබ්බට කමක් නැද්ද? ඒක තම දැනගන්න ඕනේ. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ, මේ පන්සලකට අරන් යනකොට ස්වාමීන් වහන්සේ දානේ ස්වාමීන් වහන්සේ සාංගික කරන්න යම් කිසි භික්ෂු පිරිසක් ඕනේ කියලා ස්වාමීන් වහන්සේ කියනවා. ඒක නිසා මේ එක ස්වාමීන් වහන්සේකට සාංගික කරන්න පුළුවන්ද බැරිද කියන ඒක තමයි දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අවසරයි ස්වාමී. ප්‍රශ්න දෙකක් තියෙනවා සර්. ඔව්, ඇත්තම බොහොම අහිංසක පැනයක්. එහෙමයි. දානමාන රහට සකස් කරගන්නේ රාත්‍රියට කියනවා, කෑම බීම. එතකොට මේ රසවත් විදිහට සකස් කරගත්ත භෝජනය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කැමති වෙනකොට එහෙමයි ස්වාමී. රාත්‍රී නිසා ඒක කරගන්න බෑනේ. එහෙමයි. එතකොට මේ ප්‍රණීත භෝජනය බුදුරජාණන් වහන්සේ උදෙසා කරන සම්බුද්ධ පූජාව වෙනුවෙන් යම් වයුරකින් කල් තබාගෙන ඊළඟ දවසේ උදේ. එහෙමයි ස්වාමී. ඉතින් බුදුරජාණන් වහන්සේ උදෙසා වේවා, මහා සංඝරුවන උදෙසා වේවා,
දානයක් පූජා කරන්නෙමි කියා හිතන හිතුවිල්ල පවා. ඒ හිතුවිල්ල පවා බොහෝ කල් යහපත සලසන එකක්. කුල කියන සූත්‍ර දේශනාවේ තියෙනවා මහත්තයා මේ සම්බුද්ධ ශාසනයක මහා සංගරුවන මුල් කරගෙන පින්පුරනකොට කෙනෙකුගේ ජීවිතේ කොච්චර අවස්ථාවල පින් වැඩෙනවද කියලා. එහි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සිල්වත් වූ සංගරුවන දුරින්ම දකිනා විට මිනිසුන්ගේ හිත පහදින්නේ නම් එහෙමයි ස්වාමී. අනේ මේ උතුම් සංගරුවනයි කියලා හිත පහදිනවා නම් ඒ හිත පහදින මොහොතේ ඔවුන්ගේ ජීවිතේ සග්ග සංවත්තනිකම් පුඤ්ඤ පටිපදම් පටිපන්නෝ හෝති. සුගතියේ උපදින්න හේතු වෙන පිනක් පිරිමින් තියෙනවා. එහෙම නැත්නම් සුගතියේ උපදින්න හේතු වෙන පුණ්‍ය ප්‍රතිපදාවක ඒ අය ඒ වෙලාවේ ඉන්නේ. ඒක අදහස මහත්තයා සංඝයා උදෙසා හිත පහන් කරගෙන ඉන්න වෙලාවේ මැරුණොත් ඒකාන්ත සුගතිය. බලන්න තියෙන යහපත සම්බුද්ධ ශාසනයක සංගරුවන වැඩ හිඳීමේ. එහෙමයි. ඒ සංගරුවන නිවසට වැඩම කරනකොට හිතෙනවා කියනවා මේ සංගරුවනයි මේ උතුම් පිරිසයි මේ පිරිසට ගරු සත්කාර දක්වන්න ඕන කියලා. ඉතින් මිනිස්සු මේ හිස් වැසුන් දාගෙන ඉන්නවා නම් ඒවා ගලවනවා, සෙරෙප්පු දාගෙන ඉන්නකොට සෙරෙප්පු ගලවනවා. නොඑක ආකාරයෙන් මාවතින් ඉවත් වෙලා ගරු සත්කාර දක්වනවා. සංගරුවන උදෙසා ගරු සත්කාර දැක්වීමක් ඇද්ද? එසේ ගරු සත්කාර දක්වනකොට ඒ අයගේ ජීවිතේ උච්චා කුලීන උසස් කුලයක උපදින්න හේතු වෙන පුණ්‍ය ප්‍රතිපදාව පිරෙනවා. එහෙමයි. සංගරුවන වැඩම කරාට පස්සේ ඒ සංගරුවන උදෙසා මෙහෙම හිතනවා කියන මිනිස්සු අනේ මේ මහා සංඝයා වහන්සේලාට අපි යමක් පූජා කරන්න ඕන. අපි යමක් පිදිය යුතුයි කියලා දානි පූජා කරන්න හිතනවා. දැන් දානි පූජා කරලා නැහැ. එහෙමයි. දානි පූජා කරන්න හිතනවා මේ තියෙන දේවල් දෙන්න ඕන කියලා. එහෙමයි. ඒ හිතන මොහොතේ මහේසාක්‍ය භාවයේ උපදින පිනක් එයාගේ ජීවිතේ වැඩෙනවා කියනවා. දානි පූජා කරද්දී මහා භෝග සම්පත් වැඩෙන පිනක් එයාගේ ජීවිතේ රැස් වෙනවා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාළ මහණෙනි ඒ මිනිස්සුන්ට ඔබ ධර්මයේ කියනවනේ. ධර්මයේ කියනකොට ඒ දහම් අසනා මිනිසුන්ගේ ජීවිතේ ප්‍රඥාව වැඩෙනවා කියනවා. ඉතින් ওই සියලු යහපත සංගරුවන ඇසුරු කරද්දී ලැබෙනවා. ඉතින් මේ අහපු කාරණේදී ඔබ භාග්‍යවතුන් වහන්සේට දානයක් පූජා කරන්න ඕන කියලා හිතන හිතවිල්ලත් බොහෝසේ වටිනවා. හොඳට මතක තියාගන්න පින්වතුනි. අපි භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේව හිරු මඩල කරගෙන අපේ ජීවිතේ ඒ සරණ යායුත්තේ. හරියට ගලක කොටපු අකුරක් වගේ තමයි මේ සරණ කියන එක ජීවිතේ සම්බන්ධ කරගatiya යුත්තේ. ඒ කියන්නේ සරණේ බැහැර වෙච්ච වෙලාවක් නැහැ. ගලක කෙටු අකුරු මහත්ය මැගෙන්නේ නේ. එහෙමයි. ඒක හැමතිස්සෙම මේ හදවතේ තියෙන්න ඕන. එතකොට ඔබ යම් භෝජනයක්, යම් ප්‍රණීත දෙයක්, යමක් අනුභව කරන හැම මොහොතකම ඔබට ශාස්ත්‍රුන් වහන්සේ මතක් වෙන්න ඕන. අනේ අපගේ භාග්‍යතුන් වහන්සේ මං සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ මං බුදුරජාණන් වහන්සේට අග්‍ර කොටස දන් දෙන්න ඕන. ආන්ගේ හිත ඔබට තියෙන්න ඕන. ඉතින් කිසිම වැරද්දක් නැහැ. තමන් රාත්‍රී කාලේ ඒ අනුභව කරන යම් ප්‍රණීත වූ භෝජනයක් ඊළඟ දවසේ උදෑසන වෙනකන් යම් විදිහකින් මේ ප්‍රවේශම් කරලා තියාගන්න පුළුවන් පිළිවෙලකින් එසේ තියාගෙන යලිත් හොඳට සකස් කරලා අපි හිතමු මේ ෆ්‍රිජ් එකේ තියලා අපි ඒක තියාගත්තොත් එහෙම ශීතකරණයේ දාලා අපිට පුළුවන් ඊළඟ දවසේ පොඩ්ඩක් ඒක රත් කරලා සම්බුද්ධ පූජාවට පූජා කරන්න. ඉතින් ඒක කිසිම වැරද්දක් නැහැ. ප්‍රණීත වූ දේ මනාකොට සකස් කරපු දේ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා දන් දෙනකොට විශාල පිනක් ඔබේ ජීවිතයට රැස් වෙනවා. ඊළඟට අහපු ප්‍රශ්නය තමයි දානය සාංගික කිරීම සම්බන්ධ කරුණේදී අර භික්ෂුන් වහන්සේලා කීනමක්ද කියන දේ ඔය භික්ෂුන් වහන්සේලා මෙපමණ ප්‍රමාණයක් ඉන්න ඕන කියන එක යෙදෙන්නේ පින්වතුනේ භික්ෂුන්ගේ විනය කර්මවලදී. ඒක ඇත්තටම ගිහි කෙනෙකුට අදාළ එකක් නෙමෙයි. එහෙමයි ස්වාමී. විනය කර්ම තියෙනවා මහත්තයා. විනය කර්මවලදී සංඝ කර්ම උපසම්පදා භික්ෂුන් මෙපමණක් සිටිය යුතුයි. උපසම්පදා භික්ෂුන් 4 නමක් අනිවාර්යෙන් ඉන්න ඕන විනය කර්ම තියෙනවා. 20 නමක් අනිවාර්යෙන් ඉන්න ඕන විනය කර්ම තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට තමයි අර භික්ෂුන් වහන්සේලා ප්‍රමාණය කියන එක බලපාන්නේ. එහෙම නැති හැම අවස්ථාවකම අපි එක භික්ෂුවකට හරි පිහිටුව ගන්න ඕන හිත තමයි මහා සංඝරත්නය. එක භික්ෂුවක් වෙන්න පුළුවන් වැඩ ඉන්නේ. අපි පිහිටුව ගන්න හිත තමයි
මහා සංඝරත්නය මහත්තයා මේ වැඩි ඕනේ නෑ අපේ බණ පොත්වල තියෙනවා ඒ කැලේ දඩේමේ යමින් හිටපු මිනිස්සු. එතකොට යහපත් වූ දෙයක් කරපු කෙනෙක් නෙමෙයිනේ. එහෙමයි. කැලේ දඩේමේ යමින් හිටපු මිනිස්සෙකුට දකින්න ලැබුණා කියනවා මේ කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේ නමකගේ කුටියේ එළියේ සිවුරක් වනලා තියෙනවා. එළියේ සිවුර වනලා තිබුණා. එහෙමයි. සිවුර වනලා තිනකොට ඒ අරහත් උත්තමෙක් රහතන් වහන්සේ නමක් නිකලෙස් උත්තමෙක් සිවුර වනලා තියනවා දැක්කාම හිත පෑදුනා. අනේ මේ උත්තමයෝ මේ චීවරේ දරාගෙන ඉන්න උත්තමයෝ මහා ගුණයක් පුරන පිරිසනේ. මේ මහා සංගරුවනනේ කියලා මහා සංගරුවන අරමුණු කරගෙන සිවුරට වැන්දා. එහෙමයි. ඒකින් මහත්තයා වැඩි වෙලාවක් යන්නේ නැතුව මේ මිනිස්යාට මරණ එනවා. අර වනේදීම මිය පරලෝ ගියා. අර සිවුරට ඊට සුළු මොහොතකට කලින් සංගරුවන ඉලක්ක කරගෙන සිවුරට වැඳ නිසා සුගතිය උපන්නා. එතකොට මහා සංගරුවන කියලා අපි ඉලක්ක කර ගන්නවා නම් අපේ ජීවිතයට විශාල යහපතක්. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ යම්තාක් පිරිස් ඉන්නවද යම්තාක් ජන සමූහයක් ඉන්නවද ඒ සියලු ජන සමූහය අතර සියලු පිරිස් අතර තථාගත ශාවක සංඝෝ තථාගත සම්බුදු රජුන්ගේ ශ්‍රාවක සංඝ පිරිස අග්ගමක්ඛායති අග්‍රවන්නේය. අග්ගේ කෝ පන පසන්නා නම් ඒ අග්‍ර වූ පිරිස කෙරෙහි කෙනෙකුගේ හිත පහදින්නේ නම් අග්ගෝ විපාකෝ හෝති. විපාක ඒකාන්තයෙන් අග්‍රයි. ඒ නිසා ඔබ දාන දෙනකොට යම් ස්වාමීන් වහන්සේ නමක් උදෙසා දම් පූජා කරනවා නම් මේ අසවල් ස්වාමීන් වහන්සේටයි කියලාවත් හිතන්න එපා. ඔබ හිතන්න ඕනේ කොහොමද? මහා සංඝරත්නයට. මම මේ පූජා කරන දානේ මහා සංඝරුවනට පූජා වේවා. ආන් ඒ හිත තමයි පිටව ගන්න ඕනි. මහා සංඝරත්නිය උදෙසා කියලා දානේ පූජා කරනකොට එතන භික්ෂුන් වහන්සේලා කොපමණක්ද කියලා ඒක අදාළ වෙන්නේ නැහැ. අපි ගණනින් ප්‍රමාණ කරන්න බැරි ගුණයෙන් ප්‍රමාණ කරන්න බැරි මහා සංඝරත්නය විශේෂයි තමයි දාන පූජා කරන්නේ. එතන අපට කරුණාවෙන් බොහෝ විස්තර සහිත කොට අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්නා. ඉතින් අපි ඊළඟ අවස්ථාවත් වෙන් කරගන්න සූදානම්. පින්වත් ඔබට අවස්ථාව පුංචි බණ්ඩ මහත්මයා අනුරාධපුරයෙන්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මේ බර යන වචනේ තේරුම මේ බුද්ධ ධර්මයට අනුව කොහොමද පහදා ගන්න? පංචස්කන්ධය කියලා තමයි කියන්නේ. මට තේරුම් කරලා දැනමින් හිතනවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබට අවසරයි ස්වාමී. ස්කන්ධ කියන වචනේ අර්ථය ඔය බර කියලා ඇහුවේ එහෙමයි. ස්කන්ධ කියන වචනේ අර්ථය ඇතැම් පොත්වල පරිවර්තන කරනකොට මේ භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මයේ අර්ථ සිංහලයට පරිවර්තනය කරනකොට ওই වගේ වචන දානවා. බර කියලා දාපු ගමන් මහත්තයා මිනිස්සුෙකුට මොකද්ද කියලා එකපාර තෝර බේර ගන්න බැරුව යනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ කන්ද ස්කන්ධ. ස්කන්ධ කියලා කිව්වහම ඒ ස්කන්ධ කියන එකේ අර්ථයක් ඇතුවයි භාග්‍යතුන් වහන්සේ ඒට ස්කන්ධ කියලා කිව්වේ. ඇත්තටම ස්කන්ධ කියලා කිව්වේ දැන් පංචස්කන්ධ අපි එහෙම නැත්නම් ඒට අපි හරියටම කියන්න ඕන වචනේ තමයි පංච උපාදානස්කන්ධ. එහෙමයි ස්වාමී. පංච උපාදානස්කන්ධය කිව්වේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ උපාදානස්කන්ධ පහ. මෙහි මේ ස්කන්ධ කියන එකේ අර්ථේ කාලයත් අවකාශයත් අතර පැවැත්ම. ආන් එහෙම තමයි බර කියන එක මතක තියාගන්න ඕනේ. බර කියලා කිව්වේ කාලයත් අවකාශයත් අතර පැවැත්ම. බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කළා. අතීතා නාගත පච්චුප්පන්නං. අතීතයේ වේවා අනාගතයේ වේවා වර්තමානයේ වේවා අජත්තං වා ආධ්‍යාත්මික එහෙම නැත්නම් තමාගේ යයි සලකන බහිද්ධාවා බාහිර යයි සලකන ඕලාරිකං වා ඕලාරික එහෙම නැත්නම් ගොරෝසු සුකුමං වා සියුම් ඊළඟට හීන කියලා කිව්වේ පහත් ඊළඟට පණීතං උසස් යම් দূරේ සම්තිකේවා දුර හෝ ළඟ දුර තිබෙන හෝ ළඟ තිබෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න ඔය විදිහේ ඔය කාලයත් අවකාශයත් අතර රූපය පවතිනකොට ඒකට කියනවා රූපස්කන්ධ. කාලයත් අවකාශයත් අතර පවතින විඳීම් වේදනා ස්කන්ධ. එහෙමයි ස්වාමී. කාලයත් අවකාශයත් අතර පවතින හඳුනා ගැනීම
සංඥා ස්කන්ධ. කාලයත් අවකාශයත් අතර පවතින චේතනා පහළ කිරීම සංස්කාර ස්කන්ධ. කාලයත් අවකාශයත් අතර පවතින හිත විඥානස්කන්ධය. ඔය තමයි ස්කන්ධ පහ. අපි ඇයි ඒට පංච උපාදානස්කන්ධ කියන වචනේ පාවිච්චි කළ යුත්තේ? සංසාර ගමනට වැටිච්චි සංසාරගත සත්‍යයට පංචස්කන්ධ නෙවෙයි පින්වතුනි තියෙන්නේ, පංච උපාදානස්කන්ධ. උපාදාන වෙලා ග්‍රහණය වෙලා බැඳිලා ගිහිල්ලා මගේ ආත්මය කියලා අල්ලගෙන සක්කාය දිට්ඨියෙන් බැඳිලා ගිහිල්ලා. ඒ නිසා ඒකට කියන්නේ පංච උපාදානස්කන්ධ. පංචස්කන්ධයක් තියෙන්නේ රහතන් වහන්සේට. කෙලෙස් නැසු සංසාර ගමනින් නිදහස් වුණ බරෙන් නිදහස් වෙච්ච උත්තමයාට තමයි පංචස්කන්ධයක් තියෙන්නේ. මේ පංචස්කන්ධය රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාල වකවානුවේදී උන්වහන්සේ ඒ පංචස්කන්ධය සහිතව ජීවත් වෙනවා. ඊට පස්සේ උපාදාන රහිත නිසා පහනක් නිවිලා යනවා වගේ රහතන් වහන්සේ පිරිනිවී යනවා. රහතන් වහන්සේගේ ජීවිතය ගැන තේරුම් ගන්න ඕන අපි හරියට මේ තෙල් වැටි ඉවර වෙන තෙක් දැල් වෙන පහනක් වගේ. තෙලුයි වැටි ඉවර වෙන තෙක් පහන දැල් වෙනවනේ. එහෙමයි. යලි තෙල් දාන්න නැත්තම් යලි වැටි අලුත් කරන්නේ නැත්තම් මහත්තයා පහනට පැවැත්මක් නැහැ. නිවි යනවා. රහතන් වහන්සේගේ ජීවිතය වගේ රහතන් වහන්සේ සාංශාරික ගමනේ යෑම පිණිස මේ ජීවිතේ නම් වූ පහනට යලි තෙල් දාන්නේ. තෙල් කියලා කිව්වේ කෙලෙස්. යලි වැටි එකතු කරන්නේ, කෙලෙස් එකතු කරන්නේ. කෙලෙස් ඔක්කොගෙම නිදහස් වෙලා. හැබැයි මේ උත්තමයා සාංශාරික ගමනේ එද්දී ලැබූ ජීවිතය තියෙනවා. ඒ තමයි මේ අවසන් ජීවිතේ. හරියට තෙල් වැටි නොදාන දැල් වෙන පහන වගේ. යම් කලක් දැල් වෙමින් තිබිලා ඒ උත්තමයන් වහන්සේ පිරිනිවන් පානවා. ඔවුන් ওই විදිහටයි ওই අර්ථය තෝරාගත යුත්තේ. අවසරයි ස්වාමීනි. ඉතින් සොඳුරු ධර්මයේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඉස්මතු කළ සාදු සිත් සහිතව ඔබ අනුමෝදන් වෙන මොහොත 0112 548 400 ඔස්සේ ඔබේ දහම් ගැටලුවත් ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. අපි සේරු නුවරට යන්නේ පින්වන්ත ඔබට අවස්ථාව සසිකා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. මේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ බෝධි පූජා පවත්වන බොහෝ තැන්වලදී මම අහලා තියෙනවා මේ අර නවග්‍රහ ශාන්තිය කියලා දෙයක් කරනවා බුදුහාමුදුරන්ගේ ගුණත් සම්බන්ධ කරලා මේ රාහුවපල කේතුවපල එහෙම සම්බන්ධ කරලා මේ ඒ ගැන පැහැදිලි විස්තරයක් දැනගන්න තමයි මේ කතා කරන්නේ. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වත් ඔබට. අවසරයි ස්වාමී. බෝධි රාජයන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බෝධියට සෙවන සැලසූ නිසා වෙන්ම බෝධි නම් ලද උතුම් වෘක්ෂය. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ සම්බෝධියට සෙවන සැදූ නිසා තමයි මහත්තයා ඒට බෝධි කියන්නේ. සම්බෝධියට සෙවන සදන තාක් ඒ වෘක්ෂයට කිව්වේ ඇසතු වෘක්ෂය. එහෙමයි ස්වාමීනි. ඇසතු රුක් සෙවනේදී භාග්‍යතුන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කළා. එහෙම නැත්නම් අවබෝධයටපත් වුණා. ඒ රුක් සෙවනේදී අවබෝධයටපත් වූ නිසා අවබෝධයේ පසක් කරන මොහොතේ භාග්‍යතුන් වහන්සේට සෙවන සැදූ නිසා අවබෝධයට බාධා කරන ඒ මාර පිරිස පැමිණෙනකොට දෙව් බඹුන් පලා යද්දීත් භාග්‍යතුන් වහන්සේට සෙවන සදමින් නොසැලී සිටි නිසා ආන්ගේ උතුම් වෘක්ෂයට කියනවා බෝධි. එතකොට බෝධි රාජයන් වහන්සේට අපි වන්දනාමාන කරන්නේ අන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ මහිමය සිහි කරලා. ගුණ මහිමය සිහි කර කර තමයි බෝධීන් වහන්සේ පුදන්නේ. එහෙමයි ස්වාමීනි. මේ බෝධීන් වහන්සේ පිදීම කියන එකේ අර්ථය පහුකාලීනව ඇතැම් පිරිස් විසින් පටලවාගෙන සහ අනිත් අයට පටලවලා. ඒක තමයි ওই නවග්‍රහ කතාවක් පටලවාගෙන ඒ උදෙසා කවිත් හදලා කාලයක් තිස්සේ දැන් ඒක බොහෝ කාලයක් තිස්සේ ඒක නිකන් සම්ප්‍රදායක් වගේම එකතු වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. නමුත් ඒක බෝධීන් වහන්සේට කරන ගෞරවයක් නෙමෙයි. බෝධීන් වහන්සේගේ සෙවණේදී භාග්‍යතුන් වහන්සේ අවබෝධයටයිපත් උනේ. සියලු මිසදිටු බැහැර වී ගිය පුරුක්ෂය. ඒ රුක්ෂයක් ගාවට ගිහිල්ලා මිසදිටුවක් දොඩවනවා කියලා කියන්නේ. එහෙමයි.
එයින් සැලසෙන කිසිම යහපතක් නෑ. ස්වාමීනි මේ පූර්ණ කොට ශ්‍රද්ධාවට හිත විවෘත කරගන්න බෝධින් වහන්සේ පාමුල ඉඳ තිබෙද්දී මේ වගේ කාරණා නිසා යම් විදිහට අපේ ශ්‍රද්ධාවටත් හානි වෙනවා. ශ්‍රද්ධාවට හානි වෙනවා. ඊළඟට බෝධීන් වහන්සේ නම් වූ උතුම් වෘක්ෂය සම්බුදුරජාණන් වහන්සේගෙන් පූජෝපහාර ලද වෘක්ෂයට අපි නිගරු කරනකොට එහෙමයි ස්වාමීනි. ඒ අපේ ජීවිතේට අපේ සාංශාරික ගමනට ඒකට කොච්චර බලපායිද? මිනිස්සු නොදැනුවත්කම නිසා ගොඩක් එහෙම දේවල් කරගන්නවා. බෝධීන් වහන්සේගේ බෝපත් නිකන් සාමාන්‍ය මේ ගස්වල අතු වගේ තමයි බෝධියේ අතු පාවිච්චි කරන්නේ. ඔහේ ගිහිල්ලා Tamanට හිතෙන රෙද්දක් එල්ලනවා. රෙදි කෑලි වල එක එක ලියලා මහත්තයා දැකලා ඇති වුණ තරම්. එහෙමයි ස්වාමීනි. රෙදි කෑලි වල එක එක දේවල් ලියලා ඔය කියනවා රතු පාට රෙද්දක් එල්ලන්න කියනවා, කහ පාට රෙද්දක් එල්ලන්න කියනවා, මේ වචනේ ලියලා එල්ලන්න කියනවා, අහවලාගේ අපල දුරු වේවා කියලා. ඉතින් ඒවා ගිහිල්ලා කිසිම මේ සැලකිල්ලකින් තොරව ඔය කොහොම හරි උඩ පැනලා අත්තක් අල්ලගත්තා පාත් කරලා එහෙමයි. බෝධි ගැට ගන්නවා. බෝධි වෘක්ෂය කියලා කියන්නේ දැන් බෝධීන් වහන්සේගේ සෙවණේ භාග්‍යතුන් වහන්සේ සම්බෝධිය සාක්ෂාත් කරන්නේ 35 වෙනි වියේදීනේ. හැබැයි සම්බුදුරජාණන් වහන්සේ මහා පාරමිතා ධර්මයන් පුරාගෙන සාංශාරික ගමනේ පැමිණිලා අවසාන ජීවිතයේ විදිහට මහා බෝධි සත්වයෝ මේ මනුස්ස ලෝකෙ ඉපදිනකොට ඒක මේ ලෝකෙටම දැනුණානේ. ඒක මහා ආසිරියක්, මහා පෙළහරක්. මුළු ලෝකෙම කම්පිත වෙලා ගියානේ. එහෙමයි ස්වාමීනි. බොහෝ කම්පන ඇති වුණා. මේ අකල් වර්ෂා ඇදහැළුණා. නිරේ නිරාගිනි නිවි ගියා මොහොතකට. දෙවියන්ගේ දේවානුභාවයේ පෙරදී යන තරම් අතිශයින්ම සුන්දර ආලෝකයක් මේ මුළු මහත් ලෝකයේ පැතිර ගියා. එතකොට මේ ලෝකයට දැනෙනවා මේ ආශ්චර්යවත් මනුස්ස රත්නේ පහළ වීම. එහෙමයි ස්වාමීනි. ඒ බුදුරජාණන් වහන්සේ එසේ පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ උපත කියලා කියන මහත්තයා මේ ලෝකේ යම් උපතකට ආශ්චර්යය කියලා කියනවනම් ඒ තමයි සම්බුදුරජාණන් වහන්සේගේ උපත. ඒ උපත සිද්ධ වෙන වෙලාවේ පෙරපසු නොවි උපත් සිද්ධ වෙන්නේ කීපයයි. සාමාන්‍යයෙන් අපි උපන් වෙලාව ගත්තොත් එහෙම අපි උපදින වෙලාවේ ඕන තරම් මේ මනුස්ස ලෝකෙට තව අය උපදින්නේ නැති. අපේ උපන්න වෙලාව ගත්තොත් එහෙම ඒ වෙලාවෙම දශමයක්වත් එහෙම වෙන්නේ නැතුව මේ ලෝකේ ඕන තරම් දරුවෝ උපදින්නේ නැති. එහෙමයි. නමුත් සාසුණන් වහන්සේගේ බෝසත් උපත එහෙම නැහැ. බෝසතාණන් වහන්සේ උපදින වෙලාවේ වෙන උපත් නැහැ. උපදිනවා නම් උපදින්නේ මූලික කාරණා 7ක් විතරයි. අපි කියනවා සහජාත වස්තු. එහෙමයි ස්වාමීනි. ඒ සහජාත වස්තු හට ගැනීම විතරමයි ඒ උතුම් වෙලාවේ සිද්ධ වෙන්නේ. ඒ සහජාත වස්තු අතර එකක්නේ. උතුම් බෝධි රාජන් වහන්සේ කියලා කියන්නේ බෝ අංකුරේ පැන නැගුණානේ. එහෙමයි. ඒ බොහොමියෙන් බෝ අංකුරේ පැන නගිනකොට මහත්තයා ඒ බෝ අංකුරය 35 වසරක් වැඩෙනවා. වැඩිලා ශාස්ත්‍රුන් වහන්සේට සෙවණ සැදීම පිණිස නේරංජරාවේ අතුපතර විහිදාගෙන වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ සෙවණේ වැඩ හිඳලා භාග්‍යවතුන් වහන්සේගේ පාරමී බල මහිමයෙන් යුක්තව බවුන් වඩන්න සූදානම් වෙනකොට යලි නොනැගිටීමේ කියන චිර අදිෂ්ඨානයෙන් වජ්‍රාසනයෙන් වාඩි වෙනකොට මේක දැනුණ වසවර්ති මාරයට. මේක දැනුණ දෙවියන් බමුණට. දෙව් බඹුන් එක්රොක් වුණා කියනවා සම්බුදු අසුරිය දකින්න ඕන සම්බුදු අසුරිය දකින්න ඕන කියලා දෙව් බඹුන් එකතු වුණා. දෙව් බඹුන් එකතු වෙනකොට දෙව් බඹුන් ආසාවෙන් බලාගෙන ඉද්දී ඒත් එක්කම එකතු වුණා මාර පිරිස. අපි අහලා තියෙනවා බිම්බරක් දස බිම්බරක් මාර සෙනගාව කියනවා. සක්වල ගල කෙළවරට යනකම් ඒ සෙනග කියනවා. දැක්කහම ලොමු දහ ගැන්වෙනවා. දෙව් බඹුන් හිස්ලූලු අත පලා ගියා. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේට සෙවණ දෙදී උතුම් බෝධි රාජයන් වහන්සේ එහිම වැඩ සිටියා. මාරයා නොයෙක් ආකාරයේ හිංසා පීඩා කරනකොට ඒ සියල්ල ඉදිරියේ බෝධීන් වහන්සේත් ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක නොසැලී වැඩ හිටියා. ඒ වෙනකොට බෝධිසත්වයෝ සම්බුදුරජාණන් වහන්සේ නොවේ. ඊළඟට මාරයා අවසානයේ මේ මුකුත්ම කරන්න විදිහක් නැති තැන නිරයෙන් අරගත්ත කියනවා මහත්තයා නිරා ගින්න. එහෙමයි ස්වාමීනි. ඒක මේ මනුස්ස ලෝකේ අපි දකින ගින්නට වඩා බොහොම තියුණු ගින්නක්. නිරා ගින්න අරගෙන මේ ගින්න ඉස්සරහින් ගැහුවොත් ඒක මහ බෝධිසත්වයන්ට පේන නිසා ඒ ගින්න මාරයා ගැහුවා කියන්නේ බෝධීන් වහන්සේගේ හරහා ඉන්න. බෝධීන් වහන්සේ දවාගෙන මේ ශ්‍රමණයාව දවල දානවා කියලා හිතාගෙන තමයි ගැහුවේ. හැබැයි
බෝධීන් වහන්සේ කියලා කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේගේ ජීවිතයේ ඒ පුණ්‍ය තේජසත් එක්ක බැඳිලා තියෙන රුක්ෂේ. එහෙමයි ස්වාමීනි. බෝධීන් වහන්සේගේ ලා දැල්ලකටවත් හානියක් සිද්ධ වුණේ එහෙමයි. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ රැකුණා. ස්වාමීනි මේ ලෝකයේ මොන තරම් බල පරාක්‍රම සහිත යම් ජව සම්පන්න දේ තිබුණත් සාත්‍ෘත්වයේ අභිබවන්න බැරි විදිහ ස්වාමීනි. බලන්න මහත්තයා මේ ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ මහා ගුණ මහිමය සිහි කරගෙනයි අපි බෝධි රුක්ෂයේ දැස බලන්න ඕන. එහෙමයි. එතකොටයි බෝධි රුක්ෂයෙන් යම් ආශිර්වාදයක් සැලසෙනවා නම් පින්වතුනි ආශිර්වාදය ඔබට සැලසෙන්නේ. නැත්නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බහුම්ගේ සරණං යන්ති පබ්බතානි වනානිච. මේ මිනිස්සු බියටපත් වුණාට පස්සේ නොයෙක් පර්වත වනාන්තර රුක්ෂ සරණ යනවා. එව්වකින් පිහිටක් පතනවා. ඒ ළඟට ගිහිල්ලා යාදිනවා. අනේ මේ රුක්ෂයේ පිහිටෙන් මට හරියාවා කියලා. ඒ පැතිරෙන බුදුරජාන් වහන්සේ වදාළේ නේතංකෝ සරණං කේපං. කිසිම බිය රහිත වූ සරණක් නෙවෙයි. ගහක් කොහොමද ඔබට සරණ වෙන්නේ? එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමයි. එසේ දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ ජීවමානව වැඩ ඉද්දිම ශාස්ත්‍රඥ වහන්සේ සදිස කොට බෝධිය පුදන්න කිව්වා. සම්බුදු තෙද සම්බුදු අනසක ඒ සම්බුදුරජාණන් වහන්සේගේ මහා ආනුභාවය ඒ බෝධීන් වහන්සේ තුල ගැබ්බෙලා තියෙනවා. එහෙමයි. ඒ නිසා හැමතිස්සෙම බෝධීන් වහන්සේ පිදීම කියන එක කළ යුත්තේ බුදු ගුණ සිහි කර කර. ස්වාමීනි අත්ත වශයෙන්ම ජීවිතයේ අපිට එදිනදා එන කරදර පීඩා අමනුෂ්‍ය කරදර හෝ වෙනත් අවයගතා හෝ ඒ සියල්ල ආවට පස්සේ ඇත්තටම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකෙක් භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය වන්දනා කරලා කොහොමද පිහිටින්නේ? බෝධි වන්දනාවෙන් ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ මහිමේ සිහි කරගෙන මහත්ය බෝධිය වඳිනවා නම් පිහිටක් තියෙනවාමයි. එහෙමයි. ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ මහිමේ සිහි කරගෙනයි බෝධිය වදින්න ඕනේ. බෝධීන් වහන්සේ උදෙසා යම් බය පක්ෂපාතී බවක් පෙන්වනවා නම් ඒ සියල්ල ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ මහිමේ සිහි කරගෙන කරන එකයි. මේ බෝධීන් වහන්සේ කෙරෙහි අපිට තියෙන්න ඕන බය පක්ෂපාතී බවක්, මහා ගෞරවයක්. ඒකෙන් තමයි අපිට පින් සිද්ධ වෙන්නේ. ඒ නිසා බෝධිය වන්දනා කරද්දී ඒ බෝධි වන්දනාවට අතිශයින්ම සුදුසුයි. බෝධිය වඳිනකොට බෝධි වන්දනාව මේ අපි අතීතේ පටන් කරගෙන ඉන්නේ මිහිරි කවි ගායනයෙන්. බෝධීන් වහන්සේ ගුණ සිහි කරන්නේ කවි ගායනා කරලා. එහෙමයි. එතකොට මේ කවි ගායනයට බොහෝම සුදුසුයි පින්වතුනි. අතිශයින්ම සුදුසුයි. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් සිරි ගෞතම බෝධි වන්දනාව සකස් කරලා තිනවා. පොඩි පොතක් විදිහටත් ඔබට අරගන්න පුළුවන්. ආන්නේ සිරි ගෞතම බෝධි වන්දනාව. එය බලාගෙන ඒ වන්දනා කවි ඔබ කියනවා නම් ඔබට බෝධීන් වහන්සේගේ ගුණ මහිමය, ඒ කියන්නේ බෝධීන් වහන්සේ ඉදිරියේ අපි මොනවද සිහි කළ යුත්තේ කියන එක ඔබේ හදවතට දැනේ. බෝධීන් වහන්සේ උදෙසා මේ බෝධීන් වහන්සේ ඉදිරියේදී අපි සිහි කළ යුත්තේ ශාස්ත්‍රඥ වහන්සේ ගැනයි. බුදුරජාන් වහන්සේ ගැනයි ශ්‍රාවකයා බෝධීන් වහන්සේ අභියස සිහි කරන්නේ. එසේ සිහි කරගෙන වඳින පුදනකොට ගොඩාක් පින් සිද්ධ වෙනවා. අතීත පුවතක් තියෙනවා. මේ පුවත තියෙන්නේ ධර්ම ප්‍රදීපිකාවේ. ඒ කාලේ හිටියා මහලේ විදුරිදුනාවන් කියලා ඇමතියෙක්. ඔය අමාත්‍යවරයා බෝධීන් වහන්සේ ටිකක් වයෝවෘද්ධ අමාත්‍යවරයෙක් මහත්තයා. එහෙමයි. බෝධීන් වහන්සේව මේ පිදුවේ පුත්‍ර ස්නේහයෙන්. බෝධියට කියනවා කියන්නේ මේ තමයි මගේ ආදර පුතණුවන් වහන්සේ. හරියට තමන්ගේම ආදර පුතා මහණ වුණොත් එහෙම තාත්තා කෙනෙක් යම් අයුරකින් ගරු සත්කාර දක්වනෝනේ. ඊටාම ගෞරවයෙන් පුතෙකුට දක්වන සෙනෙහසයි භික්ෂුවකට දක්වන සෙනෙහසයි දෙකම එකට කලවම් වෙනෝනේ. අන්න ඒ වගේ බෝධීන් වහන්සේ උපදුවේ පුත්‍ර ස්නේහය. බෝධීන් වහන්සේ උපදලා බෝධීන් වහන්සේව නිති වන්දනාමාන කරලා හැමදාම යලි වඳිනවා කියනවා අනුරාධපුරේ ස්වර්ණමාලී මහා සෑය. මහා සෑය ගැන එතුමා දක්වුවේ මේ මගේ මුත්තණුවන් වහන්සේ කියන අදහස. එහෙමයි සර්. ඉතින් බොහොම ආදරෙන් මේ සෑය බෝධිය වැඳපු කෙනෙක්. දවසක් මහ බෝධිය වන්දනා කරලා සෑය වඳින්න සෑ මළුවට යද්දී සෑයේ මේ වැලි මළුවේදී දකින්න ලැබුණා බොහොම ලාමක දෙයක්. මේ සිවුරක් පොරවගෙන සිවුරු දෙකක් පොරවගෙන ස්ත්‍රියකුයි පුරුෂයෙකුයි මේ බෝ මළුවේ මේ සෑ මළුවේ කෙළවරක අසත් ධර්මයේ යෙදෙනවා. දැක්ක ගමන් මහත්තයා මහා සංවේගයක් හටගත්තා. සංවේගය හටගෙන වැලි මළුවෙන් වැලි අරගෙන කල්පනා කළා මේ පාපී මිනිසුන්ගේ දේවල් මං මගේ ඇස් දෙකෙන් දැකලා එක මොහොතකට මට ඒ උතුම් ආර්ය සංගරුවන කෙරෙහි හිතා පැහැදුනොත්. බලන්න හිතුව විදිහනේ.
සරණ කියන්නේ ඕක. දැන් තමන්ගේ සරණ කියන එක දැන් වර්තමානයේ ගත්තොත් මහත්තයා බහුතරයකට මේ හරි ඉක්මනට සරණ කැඩෙන සුළුයිනේ. හරි ඉක්මනට ඔය භික්ෂුවකගේ මොකක් හරි එකක් දැක්කොත් එහෙම ඔන්න කියනවා මේ අයද අපි සරණ ගියේ. ඔන්න හරි ඉක්මනට කඩා ගන්නවා. ඒ සරණ මේ තමන්ට පිළිසරණක් කියලා හදවතේ තැම්පත් කරගෙන ගලේ කිටුවා වගේ තියාගෙන නැහැ. මෙතුමට වටිනා දේ උනේ සරණ. සරණ රැක ගන්න බලන්න කරපු දේ වැලි මළුවෙන් වැලි අරගෙන S2 ඇරලා S2 ඇතුළට ගහගත්තා. ඒක ලැස් පොඩි කරගත්තා. එතකොට අර වැලි වලට S කැපුණා. S2 අන්ධ වුණා. මහත්තයා බොහොම වටිනා කරුණක් මේ. සාමාන්‍යයෙන් අපි කියනවා ආරක්ෂා කළ යුතු දෙයකට සහ ආරක්ෂා කරන දෙයකට අපි වචනයක් කියනවා මං S2 වගේ රකින්නවා කියලා. එතුමා S2 වනස ගත්තා සරණ වෙනුවෙන්. මොහොතකට එක නිමේෂයකට එක දශමයකට මගේ සරණට කිලුටක් වෙන්න එපා. එහෙම ඇස් අන්ධ කරගත්තා. එහෙමයි ස්වාමී. ඇස් අන්ධ කරගෙන දැන් ඉතින් ගිලන් භාවයටපත් වෙලා ඇඳේ ඉන්නවා කී බෙහෙත් දාලා ඇස් වලට. ඒ ඉද්දි මේ එතුමාගේ යහනේ අමාත්‍යවරයෙක් නිසා මහත්තයා තිබුණා විශේෂ ඡත්‍රයක්. දැන් ඒ කාලේ රජවරුන්ට අමාත්‍යවරුන්ට ඡත්‍ර තියෙනවනේ. එහෙමයි. කුඩයක්. මේක විශේෂ රාජකීය කුඩයක්. මේ ඡත්‍රේ එතුමාගේ යහනේ උඩ තමයි ගහලා තියෙන්නේ. මේ ඡත්‍රේ අරගෙන හිටියා එක යක්ෂයෙක්. ඔය යක්ෂයා මෙතුමා ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට මෙතුමට විතරක් කියනවා ඒකුන්ගේ පව්කම් හින්දා මේ ඔබ වහන්සේ මොකටද මේ S2 අන්ධ කරගත්තේ? යකා ඇහුවා. එතකොට මහලේ විදුරිදනාවන් අහනවා ඔබ කවුද? කිව්වා මම ඔබතුමාගේ ඡත්‍රයේ ඉන්න යක්ෂයා. දැන් ඔබට කවුද ඔක කිව්වේ? නෑ කවුරුත් කිව්වේ නෑ. ඉතින් මම යකෙක්නේ. මම ඔක දැක්කා කිව්වා. එහෙමයි. එතකොට කියනවා මේක මං කාටවත් කිව්වේ නෑ. මේක කාට හරි කිව්වොත් ඒක ඇසූ කෙනාගේ හිතේ පැහැදීමක් හැදෙන්නේ නෑ. ඒක ඇසූ කෙනාගේ ජීවිතයට පිනක් වැඩෙන්නේ නෑ. ඒ නිසා ඔය ලාමක එක කියන්න ඕන කියලා මං කිසිසේත් හිතාගෙන හිටියේ නෑ. හැබැයි දැන් උඹ ඒක දන්නවා. ඒ නිසා අදින් පස්සේ උඹට මෙතන විසුමක් නෑ කිව්වා. මගේ කුඩේ ඉන්න උඹට අවසරයක් නෑ කිව්වා. ඒ යක්ෂයා මහත්තයා අතිශයින් පැහැදුනා. ඒ කාලේ අපේ සිංහල මුතුන් මිතු අපිටත් පහදින්න පුළුවන්. අපි මෙහෙම පරපුරක කියලා. එහෙමයි ස්වාමී. එතකොට ඒ යක්ෂයා මහත්තයා මේතුමාගේ ගුණරාවය දෙව්ලොවින් දෙව්ලොවට නාලොවින් නාලොවට මෙහෙම කියන්න ගියා. ඕක අහන්න ලැබිච්ච මහා කාල නාගරාජයා මෙතුමාට ලැබෙන්න සලස්වනවා නාග කඩුපුල්. මේ නාග කඩුපුල් කියලා කියන්නේ ඉතින් නාග ලෝකේ එකක් නේ. ඒක මහත්තයා දැන් අපි සාමාන්‍යයෙන් ඔය මනුස්ස ලෝකේ තියෙන ඇතැම් කඩුපුල් ජාතිකටක් කියනවා නාග කඩුපුල් කියලා. මේ ඒක නෙමෙයි. මේක නාග ලෝකෙන් ගෙනාවු නාග ලෝකේ කඩුපුල්. එහෙමයි ස්වාමී. මේක විශේෂ එකක්. දිව්‍යමය සුවඳක් තියෙන්නේ. මේ සුවඳ ආග්‍රහණය කරනකොට ඔහුට හිතුණා අනේ මේ මල මට මාගේ පුතණුවන් වහන්සේට පූජා කරන්න නැත්නම්. කවුද පුතණුවන් වහන්සේ කියලා අදහස් කළේ? මහ බෝධීන් වහන්සේ. බෝධීන් වහන්සේ අභියස මේ මල පූජා කළා. මේ මල පූජා කරනකොට එතුමාගේ ඇස් පේන්නේ නැහැ නේද? එතුමාට හිතුණා අනේ මට බෝධීන් වහන්සේ අභියස මේ මල පූජා වෙලා තියෙන හැටි මගේ ඇස් දෙකෙන් දකින්න ලැබුණා. අන්න එහෙම හිතුණා. ඒ හිතෙන නිමේෂයෙන් බෝධීන් වහන්සේගේ ආනුභාවය බෝධීන් වහන්සේගේ ආනුභාවය බලන්න. ඒ හිතන නිමේෂයෙන් එතුමාගේ ඇස් දෙක පේන්න ගත්තා. එහෙමයි ස්වාමී. එතකොට බලන්න මහත්තයා බෝධීන් වහන්සේගෙන් අපිට තියෙන ආශිර්වාදනේ. ඒ ආශිර්වාදයේ සරණ සහිතව සිටින බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමේ සිහි කර කර බෝධීන් වහන්සේ වඳින පුදන ශ්‍රාවකයාට ලැබෙනවමයි. ඒ නිසා බෝධීන් වහන්සේ වන්දනාමාන කරනකොට පින්වතුනි බුදු ගුණ සිහි කරන්න. බුදුරජාණන් වහන්සේට බෝධීන් වහන්සේ සෙවණ සැදූ හැටි සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ විසින් බෝධීන් වහන්සේව අනිමිස ලෝචනයෙන් පිදූ හැටි සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම ශාස්ත්‍රඥ වහන්සේ සදිසකොට මේ බෝධියට පුද සත්කාර කරන්නට කියලා කියපු වචනේ සිහි කරන්න. ඒ සිහි කරගෙන බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න ඔබට පිහිටක් හැදෙනවමයි. ඉතින් විද්‍යාශ්‍රී ජයශ්‍රී මහා බෝරජුන්ගේ ආශ්චර්ය ඉස්මතු කරමින් අපට පිළිතුරු වලට දහම් කරුණු වලට සවන් දෙන්න අවස්ථාව යෙදුණා. දැන් පින්වන්ත ඔබේ අවස්ථාවෙන් කරගන්න අපේ සෝදානම් වනවා
දුරකථනයේ රැඳෙන පින්වත් ඔබට අවස්ථාව අන්ගොඩ ප්‍රදේශයෙන් පින්වත් ඔබ සරණ. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඔබේ ගැටලුව ඉදිරිපත් කරගන්න. මෛත්‍රී භාවනාව හරි වෙනයම් භාවනාවක් කරනකොට හිත එකඟ වෙනවා. ඊට පස්සේ මේ හිතේ සතුටක් තියෙනවා. මට දැනගන්න ඕනේ ඒක මේ එතන පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ කියන්නේ මොකක්ද කියලා ඒක දැනගන්න ඕන මට. ඒක කොහොමද හඳුනගන්නේ කියලා නැත්නම් පළවෙනි ධානයටපත් වේවා කියලා හිතින් හිතන්න ඕනද කියලා ඒක මට දැනගන්න ඕන. තෙරුවන් සරණයි. පින්වත් ඔබතුමියට තෙරුවන් සරණයි. අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු. අවසරයි ස්වාමී. ධ්‍යාන භාවනාව ධ්‍යාන සමාධිය ගැන අපිට මාර්ගෝපදේශය ලබා දුන්නේ අපි සරණ ගියපු අපගේ මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ. බුදුරජාණන් වහන්සේට වඩා ධ්‍යාන සමාධිය ගැන මේ ලෝකේ දන්නා වෙන කිසිවෙක්ම නැත්තේය. බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානවල තියෙනවා ධ්‍යාන විමෝක්ෂ සමාපatti ආදිය යම් අයුරකින් කෙලසෙනවාද යම් අයුරකින් කිලිටි වෙනවාද යම් අයුරකින් පිරිසිදු වෙනවාද මේ සියල්ල සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ යථා භූතම් පජානාති. ඒ අයුරින්ම දන්නේය. ධ්‍යාන විෂය කියලා කියන්නේ පින්වතුනි අචින්තනීය විෂයක්. හිතා ගන්න බෑ. හිතාගන්න බැරි විෂය සම්බන්ධයෙන් සියල්ල දන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ අපිට ධ්‍යානය ගැන තෝරලා දීපු විදිහක් තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ තුල ඉඳලා තමයි අපිට බලන්න තියෙන්නේ අපේ යම් ධ්‍යාන මට්ටමක් චිත්ත දියුණුවේ මට්ටමක්. දැන් පළවෙනි ධ්‍යානයේ බුදුරජාණන් වහන්සේ විස්තර කළේ අකුසල ධර්ම දුරු කරලා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කාමයන්ගෙන් බැහැර වෙලා අකුසල ධර්මයන්ගෙන් බැහැර වෙලා ඒ කියන්නේ නීවරණ වලින් බැහැර වෙලා සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං කුසල සහගත විතර්ක සහිත කුසල සහගත විචාර සහිත විවේකයේ සහිත ප්‍රීතිය සහිත සැපේ සහිත එකක්. එතකොට පළවෙනි ධ්‍යානයට පැමිණ කෙනාට ඔන්න ඔය ටික තියෙන්න ඕනේ. නීවරණයෙන් හිත බැහැර වෙලා. එයාගේ හිතේ කිසි කරදරයක් බාධාවක් නැතුව තමන්ගේ මේ කුසල සහගත විතර්කයේ ਵਿਚාරේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. ලොකු විවේකයක් තියෙනවා. ඊළඟට හදවතේ ප්‍රීතියක් තියෙනවා. ඊළඟට හොඳට හිතට සැප තියෙනවා. මේ කුසලයේ මෙනෙහි කරද්දී දුකසේ කුසල් මෙනෙහි කිරීම නෙමෙයි තියෙන්නේ. එහෙමයි. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වපු තැන ධ්‍යානය. පළවෙනි ධ්‍යානයට තමන්ගේ හිත පැමිණියාද කියලා ඒ විදිහටයි බලාගන්න තියෙන්නේ. එහෙම නැතුව මේ මගේ හිත පළමු ධ්‍යානයටපත් වේවා කියලා අදිෂ්ඨාන කිරීමක් ගැන එහෙමයි ස්වාමීනි. භාග්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ කුසලයේ පිණිස හිතක් පිහිටුව ගන්න. කුසලයේ පිණිස පිහිටුව ගන්න හිතත් බහූපකාරයි. ඒ අර කුසලයේ අදිෂ්ඨාන කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. දැන් මේ කෙනෙක් නිකන් මගේ හිතේ රාගය දුරු වේවා කියලා අදිෂ්ඨාන කරාට මහත්තයා අදිෂ්ඨානයකින් රාගය දුරු වෙන්නේ නෑනේ. ඒක ක්‍රියාවකින් කරන්න ඕන එකක්. මානසික ක්‍රියාවක් අපි කරන්න ඕන අසුබ මානසිකාරය. අපි අසුබ මානසිකාරය කරනකොට ඔන්න මේ අසුබ මානසිකාරය කියන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට අපේ රාග හිත දුර වෙලා යනවා. එහෙමයි. අපිට කේන්ති යනකොට අපි හිතුවට වැඩන්නේ ද්වේෂය දුර වේවා මගේ කේන්තිය දුර වේවා කියලා. ඒකට කරන්න ඕනේ මෛත්‍රිය කරන එක. මෛත්‍රිය කිරීම කියන උපක්‍රමය අපි අපේ මනසින් කරනකොට මානසික ක්‍රියාව කරනකොට ඒ චේතනා පහළ කොට කරන මානසික ක්‍රියාවේ ප්‍රතිඵලයේ විදිහට අපේ හිතේ තියෙන ද්වේෂ සහගත ස්වභාවය අනුක්‍රමිකව අඩු වෙලා යනවා. ඉතින් මේ විදිහමයි තේරුම් ගන්න තියෙන්නේ හිතක් දියුණු කරගෙන යෑම. හිත දියුණු කරගෙන යද්දී ඒ දියුණුවේ මට්ටම හැම තිස්සෙම පින්වතුනි. ඒ මහත්මිය අහපු ඒ පැනය බොහොම වටිනවා. හැම තිස්සෙම මේ ධ්‍යාන භාවනාවේ ප්‍රතිඵලය කියන එක. එහෙම නැත්නම් ධ්‍යාන සමාධියක වැඩිම කියන එක. ඔබට යම් වෛරකින් මාර්ගෝපදේශයක් ගන්න අවශ්‍ය නම් බුද්ධ භාෂිතය විතර බලන්න. බුද්ධ භාෂිතයෙන් පරිබාහිර දෙයකට හිත ගියොත් වැරදි අදහසකට හිත ගියොත් මහත්තයා වරදිනවාමයි. ඇයි මේක හිතක්නේ. එහෙමයි ස්වාමීනි. සාමාන්‍යයෙන් කය ගත්තොත් මහත්තයා අපි ගත්තොත් එහෙම කයට අහිත කර දේවල් තියෙනවා.
සිගරට් බොන එක කයට අහිත කරයි. මත්පැන් බොන එක කයට අහිත කරයි. අපි හිතමු කෙනෙක් කාලයක් බිව්වා කියලා. බිව්වාට පස්සේ මේක කය ලෙඩ දෙන්න පටන් ගන්නවා පේනවා. ඔන්න කැස්සෙනවා ඊට පස්සේ අමාරුකම් එනවා. චෙක් කරලා බලනකොට වෛද්‍යවරුන්ට ගානට ස්කෑන් කරලා කියන්න පුළුවන් ඔයාගේ පෙනහළු වලට මෙච්චර හානි සිද්ධ වෙලා, ඔයාගේ අක්මාවට මෙච්චර හානි සිද්ධ වෙලා, ඔයා තව කාලයක් මේක කරොත් එහෙම මෙහෙම වෙනවා. ඔක්කොම කිව්වේ. එහෙමයි. කය ඕලාරික නිසා. හිතත් ඒ වගේම නොවේද? හිතට අපි අහිත කර දෙයක් දෙනවා. හිතට වැරදි දෙයක් දෙනවා. හිතට අහිත කර දේ, හිතට වැරදි දේ නිතර නිතර දෙනකොට හිතත් ලෙඩ වෙනවා. හිත ලෙඩ වුණාම හිතට වෙන හානිය අපිට ඒක පේන්නේ. හරිම භයානක එකක් මේක. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි තථාගතයන් වහන්සේගේ ධර්මය, තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය යම් කෙනෙක් ධර්මයයි කියලා අධර්මය කියනවා නම් එහෙමයි ස්වාමීනි. එයා මේ සම්බුද්ධ ශාසනය වනසනවා කිව්වා. භික්ෂු වේසෙම අරගෙන භික්ෂු වෙසින් පැමිණිලා කෙනෙක් තථාගත බුදුරජුන්ගේ ධර්මයයි මේ මාර්ගයයි කියලා වැරදි බොරු එකක් කියනවා. එතකොට ඒ බොරු එක පැමිණීමත් එක්ක අර මිනිසයන්ගේ හිත සරණයයි හිතාගෙන අසරණකමක් තුලම පළපදියම් වෙනවා. එහෙමයි ස්වාමීනි. බලනවාට වෙන අභාග්‍යනේ. ඒ නිසා මේ කාලේ මේ යුගයේ වින්ගතුනේ ඔය අනතුරු හරියට තියෙනවා. වින්ගතුන හොඳට තේරුම් ගන්න ධ්‍යාන ගැන, සමාධි ගැන, මේ සියල්ල ගැන ධර්ම මාර්ගය ගත්තාම මේ මාර්ගය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන මේ ධර්ම කරුණු අතිශයින්ම ප්‍රමාණවත්. බුදුරජාණන් වහන්සේ අඩුවට භාගයට කියලා දීලා නැහැ. ධ්‍යානයේ අංග කොටසක් කියලා දීලා මේ ධ්‍යානාංග වලට අමතරව තව මේ කොටස් තියෙනවා. ඒවා ඉතින් තමන්ම තේරුම් ගන්න කියලා එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. එහෙමයි සර්. බුදුරජාණන් වහන්සේ පරිපූර්ණව මේක වදාලා. ඒ පරිපූර්ණව වදාරපු කාරණාව විශ්වාසයෙන් යුක්තව ඒකම අනුගමනය කරන්න. එහෙම නැති වුණොත් ඒ අභාග්‍යයට අපේ ඇතැම් පින්වතුන්ලා ගොදුරු වුණානේ. මෙච්චර පිරිසිදුව ධර්මයේ ඉස්මතු කරලා සරල සිංහලයට ධර්මයේ පරිවර්තනය කරලා බුදුරජාණන් වහන්සේගේ වචනේ මෙයයි කියලා පැහැදිලිව පිරිසිදුව කියවන්න අවස්ථාව හදලා දීලා ඉගෙන ගන්න අවස්ථාව හදලා දීලා තියෙද්දී මේ මීට ටික කාලයකට කලින් ධ්‍යාන භාවනා කරනකොට පළවෙනි ධ්‍යානයට ආපු කෙනාට බඩේලිය යන්න ඕන කියලා එකක් කිව්වනේ. එහෙමයි ස්වාමීනි. එතකොට මිනිස්සු ඒක වැළඳගත්තනේ. මිනිස්සු භාවනාවේ දියුණුවක් විදිහට සැලකුවා. Tamanට බඩේලිය යනවා නම්. එහෙමයි ස්වාමීනි. තමන් බණ භාවනා කර කර ඉද්දී ඒ භාවනා කරන කෙනාට බඩේලිය යන්න පටන් ගත්තොත් එහෙම බඩේලියත් එක්ක කෙලෙස් යනවා කියලා හිතුවේ. මේ බඩේලිය යනවා කියලා යන්නේ මේ ශරීරයේ දෙයන්නේ. මේ හිතක දෙයක් කොහොමද මේ විරේක කරලා යවන්නේ? ස්වාමීනි මොනතරම් විකාර රූපී ලාමක ඉච්ඡාවන් වල හිතක් පැටලෙන විදිය හරි අවාසනාවක්. ඒ නිසා මහත්තයා ධර්මය හොයාගෙන යන අපි එහෙමයි. අපිට මේ අධර්මවාදීන්ගෙන් බේරනවා කියන එක නම් මම හිතන්නේ විශාල පින්බලයකින් ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වතුන්ලා මේ කාරණේ හොඳට තේරුම් ගන්න. මේක මේ අපි තෝරා බේරා දිය යුතු නිසාමයි මම මේ කරුණ මේ විදිහට සිහිපත් කළේ. පින්වතුන්ලා හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට බුද්ධ කෘත්‍ය නිම කළා. ඒකේ ආයෙ කරන්න දෙයක් නැහැ. ශ්‍රාවකයන්ට පහුකාලීන කෙනෙකුට ඒකේ කිසිවක් කරන්න නැහැ. එහෙමයි. ඒ නිම කළ බුද්ධ කෘත්‍ය ඇති ශාස්ත්‍රඥ වහන්සේගේ සම්බුද්ධ ශාසනය සද්ධර්මය මතු පරපුර වෙනුවෙන් දායාද කිරීම තමයි මහා සංඝරුවන විසින් සිද්ධ කරපු දේ. ඒක හොඳට තෝර බේර ගන්න. ඒ තෝරා බේරාගෙන පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින්ම තමන්ගේ චිත්ත දියුණුව, තමන්ගේ මාර්ගයේ දියුණුව, කුසල් අකුසල් ඒ කුසල අකුසල් පවා මහත්ය බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් තෝරගන්න ඕනේ. නැත්තම් මේ මිනිස්සුන්ට ගැළපීලා යන ඒවා කියනවනේ. තමන්ගේ පැත්තට පිරිසක් නම්ම ගන්න කැමති කෙනා මිනිස්සුන්ට ගැළපීලා යන ඒවා කියනවා. ඔන්න මත්පැන් මත්ද්‍රව්‍ය පානය කියන එක ගත්තොත් එහෙම ඒක කර කෙනෙකුට
ධර්ම මාර්ගේ වඩන්න බෑ කියලා කියන්නේ මේවා බොරු කතා. පස්සේ පටලවිච්චා. ඔන්න කියනවා. එහෙමයි ස්වාමීනි. කිව්ව ගමන් බොන කෙනාට හරි සතුටුයි. එයා කල්පනා කරනවා එහෙනම් ඉතින් අපි මේ කරලා තියෙන වැරදි වැඩක් නෙවෙයිනේ. එයා අප්පුඩියකුත් ගහලා තමයි එකතු වෙන්නේ පිරිසට. එතකොට ඒ වගේ තමන්ගේ පැත්තට පිරිසක් නම්ම ගන්න කැමැත්තින් ඕන බොරුවක් බේගලයක් කියන පිරිසක් ඉන්නවනේ. ඒ බඳු පිරිසක් තලයේ තමයි අපිට සත්‍ය වූ ධර්මය අපේ ජීවිතයට ගලප ගන්න වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එනිසා හොඳට තේරුම් ගන්න පින්වතුනි ශාස්ත්‍රඥ වහන්සේගේ සද්ධර්මය ඊට පිරිසිදුව තියෙනවා. ඒ තුළ සීලය ගැන මනාව පැහැදිලි කරලා තියෙනවා කිසිම අඩුවක් නැතුව. සමාධිය ගැන මනාව පැහැදිලි කරලා තියෙනවා කිසිම අඩුවක් නැතුව. ප්‍රඥාව ගැන මනාව පැහැදිලි කරලා තියෙනවා කිසිම අඩුවක් නැතුව. ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යනකොට මාර්ග අංගයක් ගානේ බුදුරජාණන් වහන්සේ එකින් එක තෝරලා තියෙනවා මේ විදිහට පුරුදු කරන්න කියලා. එහෙම ධර්මයක් තියෙද්දී එක එක ගාලවල වල ගිහිල්ලා පටලවෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයේ එකම මාර්ගෝපදේශය කරගෙන ශාස්ත්‍රඥ වහන්සේ හිරු මඩල කරගෙන ධර්මය තමන්ගේ ජීවිතයට ආලෝකයේ සපයන මහා එළිය බවට පත් කරගෙන පින්වතුන්ලා ධර්මයේ හැසිරෙන්න මේ ගෞතම ශාසනය බුදුරජාණන් වහන්සේගේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ හැසිරී පින්වතුන්ලා හැම දිනාගේ ජීවිතවලට පිහිටක් පිළිසරණක් රැකවරණයක් හදාගන්න වාසනාව ලැබෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ස්වාමීනි අපට කරුණා අවසරය ලැබේවා අපේ පින්නතුන් හැමදෙනාම මේ සිත් සකස් කරගෙන ධර්මය අහන වෙලාවේ කාලය නිමා වුණා. පුණ්‍ය අනුමෝදනාව පිණිස අපි තාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. අද දවසේ ධම්සභා මණ්ඩපයේ මේ සජීවී දහම් කතිකාවතට අනුග්‍රහය දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනා භාවනාසුපුවට සම්බන්ධ පින්වත් ශ්‍රීනී පෙරේරා, රෝහණ පෙරේරා, ශිරෝමි ජයසේකර, සමන්තිකා වඩු තන්ත්‍රී, නෙළුම් කුමාරසිංහ, සංජීවනී මොරවක සහ කුමුදුනී කුමාරසිංහ යන මේ පින්වතුන්ලා විසින් අපි ධර්මයේ ශ්‍රවණය කළා, දහම් ගැටලු විසඳාගත්තා, ධර්මයේ කෙරෙහි හිත් පහන් කරගත්තා. විශේෂයෙන් අද බෝධීන් වහන්සේ ගැන පින්වතුන්ලාට හිත් පහන් කරගන්න ලැබුණා. මේ ආදි කොට අපි බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කළා. ඒ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු ඇතුළු සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මකායක දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය පින්වත් හැම දෙනාට දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ පින්වතුන්ලාගේ නමින් මියගිය ඥාතීන්ට අපි පින් අනුමෝදන් කරමු. සිඩ්නි මහමෙවුනා භාවනාසුපුවට සම්බන්ධව සිට මාස 3කට පෙර මිය පරලොවයන්ට යෙදුනා වූ පින්වත් ඉන්ද්‍රාණී ජයසේකර මෑණියන්ටත් හෙලීනා රණවීර ගුරු මෑණියන්ටත් මිය පරලොවයන්ට යෙදුණු සීලවතී ජයසේකර මෑණියන්ටත් සෝමා අයිරාංගනී අත්තනායක මෑණියන්ටත් එච් සෝමාවතී මෑණියන්ටත් ආර්යවතී පෙරේරා මෑණියන්ටත් තේමිස් වන්නකු ආරච්චි ඇල්බර්ට් පෙරේරා බර්නාඩ් අබේ වික්‍රම සේපාල දහනායක සිරිල් වීරවර්ධන ජයරත්න වඩු තන්ත්‍රී එච් කුමාරසිංහ කේ.එච්. පියදාස හැරි මොරවක සහ ලයනල් පෙරේරා යන ඒ පියවරුන්ට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට සියලු හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා ඒ හැම දිනාගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. මේ දුක්ඛිත වූ සංසාර ගමනින් අපගේ ඥාතීන්ට ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන අදහසින් පින්පෙත් අනුමෝදනා සිදු කරන්න.
ධර්ම දානයේ සිදු කරනු ලබන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනා භාවනා සුපුවට සම්බන්ධ පින්වත් ශ්‍රීනී පෙරේරා, රෝහණ පෙරේරා, සිරෝමී ජයසේකර, සමන්තිකා වඩු තන්ත්‍රී, නෙළුම් කුමාරසිංහ, සංජීවනී මොරවක සහ කුමුදුනී කුමාරසිංහ යන ඒ සදහවත් පින්වතුන්ලාටත් සුජීවත්ව සිටින ඥානවතී ගමගේ රංජනී වීරවර්ධන, එස්.කේ. ලීලාවති, පර්ල් මොරවක යන මව්වරුන්ටත් දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය එකලෙසම සැලසේවා. පින්වතුන්ලා කරන කියන රැකී ආරක්ෂා ආදී ඒ සියලු කටයුතු, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව පින්වතුන්ලාට කලන මිතුරන්ගේ ඇසුර ලැබමින් සොඳුරු ශ්‍රී සද්ධර්මයේම ශ්‍රවණය කරමින් තමන්ගේ අඩුපාඩු හදාගෙන ඊටාම සුන්දර ජීවිත ඇති කරගන්න අවකාශ සැලසෙත්වා. සුවසේ පින් කරගන්න අවකාශ ලැබෙත්වා. සුවසේ ධම්මග දියුණු කරන්න අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, සුපින්වත් ඔබටත්, ඒ වගේම අද දවසේත් ධම් සභා මණ්ඩපයේ මෙහෙයවීම් කටයුතු සිද්ධ කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සජීව විකාශයක් විදිහට ධම් සභා මණ්ඩපයේ ඔබ වෙත අරගෙන එනකොට විශාල කැපකිරීමක් සිදු කරන අපේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත, සියලු අභිවෘද්ධිය සැලසේවා. ගෞතම සාසනය තුල ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට කරුණාවෙන්ම අනුකම්පාවෙන්ම තුනුරුවනම හදවතේ වඩා ඉඳවාගෙන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථා සලසා දෙමින් අනේක ආකාරයෙන් ගරුතර මහා සංඝරත්නයේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් පෙන්වා වදාළ. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි, අපගේ নমස්කාරය වේවා. ඉතින් පින්වන්ත ඔබ හැමදෙනා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ, ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ, ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව විකාශනයන් ඔස්සේ එක රාශි කොටගෙන යම්සේ අප ධම්සභා මණ්ඩපයේ කරවූයේද ඒ රැස් වූ මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනා භාවනා සුපුට සම්බන්ධ ශ්‍රේණි පෙරේරා, රෝහණ පෙරේරා, ශිරෝමි ජයසේකර, සමන්තිකා වඩුතන්ත්‍රි, නෙළුම් කුමාරසිංහ, සංජීවනී මොරවක සහ කුමුදුනී කුමාරසිංහ යන පින්වන්ත හැමදෙනා, ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් සිහිපත් කරගෙන අපි ධම් සභා මණ්ඩපයේ නිමා කරනවා ලබන ඉරිදා මුණගැහිමි අපේක්ෂාවෙන්. තව මන්ද වේලාවකින්, සල්ප වේලාවකින් පිරිත් දේශනාවන් පිණිස සිරිපා මහා විහාරයේදී මුණ ගැහිමේ අපේක්ෂා ඇතිව හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.